අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දින 10 වැඩසටහනේ අද දෙවෙනි දවස අපිට ලිඛිත ප්‍රශ්න ස්වාමීන් වහන්සේ 16ක් ලැබී තිබෙනවා. සෝම්මිකේ ප්‍රශ්න 9ක් තියෙනවා. හරි. බලමු. හරි. පළවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව. භාවනාව තුළ නිරතුරුව පාදෙහි වැලි ස්පර්ශ වන ආකාරය, ශරීරයේ බර පාදෙන් පාදයට මාරු වීම, සංදි වලට බර දැනෙන ආකාරය හා අනිකුත් අවධානය යොමු කරන කාරණා නැවත නැවතත් මෙනෙහි කිරීමේදී ඒකාකාරී බව නිසා කම්මැලිකමක් දැනුනි. ඒ කම්මැලිකම නිසා සිතේ ඒකාග්‍රතාවය ප්‍රමාණවත් නොවන බව දැනුනි. නමුත් වේලාවත් සමග පැමිණි ශාරීරික වේදනාව අවධානය හා සතිය පිහිටුවා ගැනීමට ආශිර්වාදයක් ලෙසද හැඟුනි. ඉහත කී ඒකාකාරී බව නැති කළ ලෙස දැනුනි. එමෙන්ම සමතලා මළුවට සාපේක්ෂව ඉහළ මළුවට ඇති කන්ද ඉහළ පහළ යෑම මහන්සිය ඇති කර වූවද මගේ අවධානය හා සතිය වර්ධනය වූවමින් සිතුනි. පර්යංක භාවනාව තුල වේලාවත් සමගම කොන්ද කුදුවේ. නමුත් ඒ යම්තාක් පහසු ඉරියව්වකි. භාවනා කාලය තුල කොන්ද කෙලින් සුජුව තබා ගැනීම වැදගත් වේද? තෙරුවන් සරණයි. හොඳයි. එතකොට මේකේ ඇත්තටම මේ විදිහේ නිරීක්ෂණයක් කරනකොට ඒක එච්චර ආකර්ශනීය නැහැ. විචිත්‍ර ගතියක් නැහැ. එතකොට හුස්ම බලනවා නැත්තම් පියවර දැනීම නිරීක්ෂණය කරනවා. එන්න කම්මැලිකමක් එනවා. ඒක ස්වභාවිකයි. නමුත් ආපහු ගිහිල්ලා වැටෙන්න තියෙන්නේ කොහෙද? ආපහු අර පරණ පුරුදු මෝඩකමේ තමයි. ඒක නිසා ඒ කම්මැලිකම හරහා අමාරුවෙන් නමුත් ටික ටික උත්සාහ කරගෙන යාමක් තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් අපි ඔය කුප්පන දේවල් වලට අපි කැමතියි. ටීවී එකක් ඉස්සරහා වාඩි වුණොත් පැය ගණන දන්නේ නැහැ. ක්‍රිකට් මැච් එකක් ඉස්සරහා වාඩි වුණොත් පැය ගණන දන්නේ නැහැ. ඒ වගේ ඒවට හරි ආකර්ෂණීය ගතියක් තියෙනවා. ආකර්ෂණයක් තියෙනවා. නමුත් මේකෙදි හරි කම්මැලි. මේකෙදි හරි එපා කරන සුළුයි. ඉතින් දීලා තියෙන්නෙම නීරස අරමුණක්. නැත්නම් ඔය ඩැඩි මොනවා හරි ලස්සන එකක් හදලා දෙන්න තියුණානේ. එහෙම නැහැ. නීරස එකක්ම තමයි දීලා තියෙන්නේ. ඉතින් ඔය කම්මැලිකම නිවනේ සලකුණක් කියලා හිතාගෙන කරගෙන යන තියෙන්නේ. ඒක හොඳ සලකුණක්. කම්මැලිකමක් එනවා. එපා කරන ගතියක් එනවා. මහා පුරවන්න මොනවා දැම්මත් පිරෙන්නේ නැති හිස්කමක්, හිස්තැනක් වගේ එකක් එනවා. ඉතින් ඒකින්ද ඒක සුබ ලකුණක් විදිහට අරන් කරගෙන යන්න. ඉරියව්ව ගැටලුවක් නැහැ. ඉරියව්ව පහසු විදියකින් දිහාම හරි පොඩ්ඩක් කුදු වුණාට ගැටලුවක් නැහැ. මගෙත් තියෙනවනේ කුදු ගතිය. ඉතින් ඒකින්ද මම ඒක ඇප්‍රූව් කරලා දෙන්න. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. මම භාවනාවට ආධුනිකයෙක්මි. සක්මනේදී පතුල් පිළිබඳ අවධානයෙන් පියවර මැනීමට උත්සාහ කළත් බොහෝ විට මනස විසිරේ. නැවත මනස ඒකාග්‍ර කොට පියවර තැබීමට උත්සාහ කළත් එය ටික වේලාවකි. නැවත විවිධ සිතුවිලි ඔස්සේ සිත සැරිසරයි. නිතර භාවිතා කර පුරුදු ජයෝ මුනින්දස්ස ගාථාව සිතින් සජ්ජායනා කරමින් යටිපතුල් වල ස්පර්ශ බැලීම යන දෙකම එකවර කිරීමට උත්සාහ කෙලිමි. ඉන් බොහෝ දුරට විවිධ සිතුවිලි ගලා යාම අඩු වී ගොස් සිත බොහෝ දුරට සමනයටපත් විය. මෙසේ ක්‍රියාවන් දෙකක් එකවර මෙනෙහි කරමින් භාවනා කිරීම සුදුසුයි. කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි. එතකොට මේකේ නිරීක්ෂණය කරාකෝ අපි හිතමු පියවරක් දෙකක් හරි බලලා තියෙනවනේ. බැලුවට ඒ නිරීක්ෂණය ගැන කියවෙන්නේ නැහැ මොකුත්. බැලුවා කියනවා මිසක් බලනකොට මොකද දැනුනේ? විලුඹ වැදුනා, වැලි කැට පෑගෙනවා දැනුණා, එහෙම නැත්නම් ලනු පැදුරේ කොහු ගතිය දැනුණා කියලා මොන හරි නිරීක්ෂණයක් තියෙන්න බෑ. ඒක මේ ඊළඟ දවසේ වාර්තාවට එකතු කරන්න. පියවරක් දෙකක් හරි සිහියෙන් ඉන්න පුළුවන් වුණා. ඒ අවස්ථාවේදී මෙන්න මේකයි මගේ නිරීක්ෂණය. එහෙම නැත්නම් ඉන්දියා කිව්වට අපි ගණන් ගන්නෑ. ඉන්දියා කිව්වට ඒක හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා ඒ තොරතුරු ඇතුල් කරන්න. අපි හිතමු පියවර කිහිපයයි. නමුත් එතකොට ඒ නිරීක්ෂණයක් තියෙනවානේ. මේ පියවර 3-4 මම මෙන්න මේක දැක්කා. අන්නේ ප්‍රකාශය ඇතුළත් කරන්න වාර්තාවට. දෙවනුව අර විසිරෙන හිත විසිරෙන බව දැනගන්නේ මොකෙන්ද? ඒකත් සිහියම තමයි නේද? ඒකත් සිහියම තමයි. මෙච්චර කාලයක් හිත විසිරුලා කියලා ප්‍රශ්නයක් ආවේ නැත්තේත් සිහිය නැති හින්දා තමයි. දැන් එතකොට මේ ප්‍රශ්නේ එන්නේත් අන්න සිහියින්ද තමයි. ඉතින් ඒකින්ද කෝකද අමාරු සිහිය? විසිරුණ වෙලාවේ විසිරුණ බව දැනගන්න එකද නැත්නම් අර පතුල බලන සිහියද අමාරු? කුණු ගෑවෙනවා මොකද්ද මන්දා? විසිරුණ වෙලාවේ විසිරුණ බව දැනගන්න එක අමාරුයි. ඉතින් ඒක ලියන්න ඕනේ මේ විදිහට.
ලියලා තියෙන්නේ කොහමද? බෑ ඉවරයි වැඩක් නැහැ කියලා නේ ලියලා තියෙන්නේ. එහෙම නෙවෙයි ලියන්න ඕනේ. විසිරෙන වෙලාවේ විසිරුණ බව දැනගන්න පුළුවන් වුණා. එපමණ සිහියක් මට තියුණා කියවනම් ඕක ජයග්‍රාහී ප්‍රකාශයක්. එහෙනම් අර ඇබයක් ගහන්න ඕන වෙන්නේ අර වෙන එකක් අරගෙන. ඒකින්ද ඇබේත් පොඩ්ඩක් පැත්තක තියලා ඔන්නේ ලිවීමේ රටාව පොඩ්ඩක් පරිවර්තනය කරගන්න. එතකොට ඊළඟ දවසේ හරි. තුන්වෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම වාඩි වී භාවනාව පටන් ගතිමි. ස්වල්ප වේලාවකට පසුව එක වාගේ කුළුණු දෙකක් පෙනුනි. මමත් ඒ වාගේම එකක ඉන්න බව දැනුනි. ඈත පෙනෙන කුළුණු දෙකේ මා ඉන්නා බව දැක්කෙමි. මට කතා කරන්නට උවමනා වුණා. මම එම කුළුණු ළඟට යනවා වෙනුවට මගෙන් තරංගයක් යවුණා. එම කුළුණේ සිටි මම දුකින් සිටි බව දැනුණා. ගිය තරංගය ආපසු ආවා. එය මගේ කුළුණ ඇතුළට ඇවිත් ශබ්දයේ ටික ටික වැඩි වුණා. වැඩි වුණ බව දැනුණා. මෙතෙක් වේලා තිබූ පැහැදිලි අහස වැහි වලාවක් වී වැස්සක් ලෙස ඇදහැරුණා. මේ මොහොතේ මම මා තුළට වැටුණු බව දැනුණා. ශබ්දයක් පිට වුණා. මම ඇස් ඇරියා. නිින්ද ගියාද නැද්ද නොදනිමි. සාමාන්‍ය නිින්දකට වැඩිය වෙනස්ය. මේ පැහැදිලි කර දෙන සේක්වා. මම නවක ආධුනික යෝගියෙක්මි. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හරි විචිත්‍රයි කියවනකොටම. ඕකේ තියෙනවද සිහිය ගැන වචනයක්? හම්බුණාද එහෙම එකක් තියුණාද? ඔව් ඒක තමයි. ඉතින් ඒකින්ද දැන් අර විචිත්‍රයි ලස්සන කතාවක් කියන්න පුළුවන්. නමුත් ඕක හිතලුවක්නේ. ඈ සංකල්ප තමයි ඔය තියෙන්නේ එක එක ඒවා. ඔය ඉතින් හරි විචිත්‍රයි. පොත් තියෙන කට්ටියනේ. පොත් තරම් බලන්න කියවන්න ගත්තාම අන්න කෙරෝල් එකේ ඉඳලා අම්මෝ කන්නේ බොන්නේ නැතුව කියවගෙන යන්න පුළුවන් නේ. දවස් ගාණක් පුරාවට. හරි විචිත්‍රයි. ඊට පස්සේ අර ගංජා සුරුට්ටුවක් ඇදගත්තාම අන්න එතකොටත් එන ෆිලොසොෆි කතා කරනවා. ඈ දැකලා තියෙනවද එහෙම කට්ටිය? ෆිලොසොෆි කතා කරනවා. ඒ අර සූස්තිය. නමුත් මේ යථාර්ථය මොකද්ද? අන්න යථාර්ථයට බැස ගන්න තමයි මේ අපි නැවත නැවත ආරාධනා කරන්නේ. කුළුණු තියනවා, ඒකේ ඉන්නවා, මූණ අප්සෙට් ඔක්කොම හරි. ඒ වුණාට එතන නෙමෙයි සිහිය තියෙන්නේ. බලන්න අඩුම ගානේ මම මේ වාඩි වෙලා වුණාම ওই නිින්දේ යනකම් හරි මොකක් හරි විකාර වෙනකම් මට මේ ඉරියව්ව දැනුණා. මේ කකුල් තද වෙලා තියෙනවා. ඒක හරීම ප්‍රායෝගික දෙයක්. අලුත් කෙනෙක්ින්ද අපි දෝෂයක් කියනව නෙමෙයි මේ. නැවත නැවත බලන්න. අඩුම ගානේ සක්මනේදී බලන්න. අපි ඉවරක් වදිනවා. දෙකක් වදිනවා. අන්න ලනුපැදුරේ කොහු ගතිය. අන්න වැලි පෑගෙනවා. අන්න උණුසුම, අන්න සිසිල් කියලා මෙන්න මේ මහා පොළවේ තියෙන දෙයක් ගැන කියන්නේ. දැන් මම මේ කෝප්පේ මෙහෙම අතර ගත්තොත් මොකද්ද මගේ අතට දැනෙන්නේ? රස්නේ ගතියක් තියෙනවා. බරක් දැනෙනවා. ඊට පස්සේ මේ පෘෂ්ඨයේ ස්වභාවයක් මට දැනෙනවා. ඒතර ඕක ගැන වචනයක් කියන්න බැරි කමක් නැහැ නේ කාට උනත් නේ. කොච්චර අලුත් උනත් කොච්චර ආධුනික උනත් අන්න ඒ වගේ දෙයක් මේ කරන ආරාධනාව. ඒකට අනුග්‍රහ කරන්න ඔය වගේ ප්‍රශ්න විසඳෙනවා. නැතුව ඕක ගැන කතා කරන්න ගියොත් මට කතා කරලා ඉවර කරන්න වෙන්නේ නැහැ. හෙට අහනවා ඊට වැඩි බරපතල ප්‍රශ්නයක්. තව කුළුණක් තියුණ පැත්තක ඒක පස්සේ දැක්කේ කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. තව කුළුණක් ගැන කියන්න. ඒකින්ද මේ මහ පොළොවට බැස ගන්න. මහ පොළොවට බැසගෙන කියන්න මේ වාඩි වෙලා ඉඳියාම හුස්ම දැනුණා. මෙන්න ඇතුල් වෙන හුස්ම, මෙන්න පිට වෙන හුස්ම. අන්න ඒ වගේ නිරීක්ෂණයක් කරන්න ඔය හිතලු වලට තියෙන අවධානය අඩු වෙලා යනවා. ඔය කොයි දෙයාවත් ඕකට වටිනකමක් දෙන්නේ නැහැ අපි. ඒකයි තියෙන ගැටලුව. එතකොට බාහිර ලෝකේ PhD එකක් දෙයි කතා කරලා. හැබැයි මෙහෙදි හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අන්න ඒ නිරීක්ෂණය ඒ වෙනස කරගන්න හෙට අඩුම ගානේ වාක්‍ය 3-4ක් ලියන්න තමුන් මේ වාඩි වෙලා ඉන්නවා කියන අත්දැක්ක දේ. ඇවිදිනවා කියලා අත්දැක්ක දේ. වාක්‍ය 3-4ක් ලියන්න. එතකොට හොඳ ආරම්භයක්. හතරවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. පළමුව පාදයේ විලුඹ පොළවේ ස්පර්ශ වී ක්‍රමයෙන් ඇඟිලි දක්වා පාදයේ පොළවේ පතිත වන බව දැනේ. ටික වේලාවකින් හොඳින් පාද දෙකම වෙන වෙනම නොකැඩී ස්පර්ශ වන බවක් දැනුනි. මාගේ ප්‍රශ්නේ වන්නේ සමහර විට පාද දෙක මාරුවන විට මා වම දකුණු ලෙස සිතින් කියවුනද සතිය නොමැතිව ඒ දේ සිදුවන බව වැටහුණි. නැවත සිහිය එළඹ යථා තත්ත්වයට පත්විය හැක. මෙය නිරන්තරයෙන්ම සිදුවීම මාහට ගැටලුවකි. පර්යංක භාවනාව ආනාපාන සති භාවනාවේදී හුස්ම ගනිමි හෙළමි ලෙස සිතමින් භාවනා කළද නිරන්තරයෙන් සිතුවිලි ඇති වී නැති වී යයි. එතනින් එහාට යාමට උපදේශක් පතමි. තෙරුවන් සරණයි.
හොඳයි. ඕක හොඳ නිරීක්ෂණයක්. මේ වැඩේට බැසගත්තාම ඔන්න දැන් වම දකුණ වම කී යනවා. හරි? ටික වෙලාවකින් ඕක හුරු වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න වම දකුණත් කියනවා. ඇවිදිනවා. ඒ අතරේ අවධානය තින්නේ gedara. ඈ. ඉතින් ඕක තමයි වැඩි. ඊට පස්සේ ආපහු දකුණ කියනකොට වම කියාගෙන එනවා මේ පැත්තට. ඈ. ඉතින් ඕවා හොඳ නිරීක්ෂණ. මේ හිත කියන එක කොච්චර වංකද? කොච්චර වාංගුව අහන්න පුළුවන්ද? මේ ස්තර කීයකින් හැදිච්ච එකක්ද? කියන එක හොඳ නිරීක්ෂණයක්. එතකොට වම දකුණ කී යනවා. හිතන වැඩේ හරි වම දකුණ කියවෙනවා කියලා. නෑ මෙනෙහි කිරීම තියුණාට නෑ. ඒක නිසා අර මෙනෙහි කිරීමට වැඩිය අපි අවධානය දෙන්න බලනවා මෙන්න මේ පතුලෙන් දැනෙන දැනීම් කෙරෙහි. අපි හිතමු විලුඹ වදිනවා. විලුඹ වදිනවා කියන එක නිරීක්ෂණය කරොත් අන්න විලුඹ වදිනවා කියන එක දැනෙනවා නම් අපේ සිහිය එතන තියෙන්නේ නැහැ. එහෙම නැත්තම් අර වචනේ විතරක් හිර වෙලා ගියොත් ගැටලුවක් එනවා. දැන් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කිව්වත් ඒ වගේ. හුස්මක් ගැන කියවෙන්නේ නැහැ. වචන ගැන කියවෙනවා. නෑ ඊට කලින් බලන්න ඕනේ මට මොකද දැනෙන්නේ. හුස්මක් තියෙනවා. නැත්තම් බඩ පිම්බෙනවා හැකිලෙනවා. අන්න ඒ තව ටිකක් පහළට බැස ගන්න කියන ආරාධනාවක් මේ කරන්නේ. හැබැයි එතකොට තේරෙයි අර විදිහටම එහෙ මෙහෙ සිහිය හිතවිලි ඔස්සේ යනවා. නැවත නැවත හිතවිලි කැඩිලා යනවා. ඒ පැත්තට යනවා. ඒ ක්‍රියාවලිය තමයි තියෙන්නේ. නැවත නැවත සිද්ධ කරන්න ඕනේ. හිතවිලි එන බව දැනගන්නෙත්, හිත විසිරෙනවා කියලා දැනගන්නෙත් අර කලින් කිව්වා වගේ මේකෙම අනුග්‍රහයක් විදිහට. ඉතින් ඒක නිසා අන්න අර ඒ දැනීම වලට වැඩි බරක් දෙන්න. එතකොට අන්න විලුඹ වදිනවා නම් වැදුන බව දැනගත්තොත් අනිවාර්ය සිහිය එතන තියෙන්න ඕන. වචනේ කියන්න ගියොත් අර වචනේ කියවෙනවා. හැබැයි යන්නේ වෙන දිහාවක. ඉතින් ඒක නිසා තව ටිකක් යෙදෙන්න, යෙදිලා අන්න අර දැනීම වලට ප්‍රමුඛතාවයක් දීලා නිරීක්ෂණය කරන්න. එතකොට අපිට හෙට දවසේ ඊට වැඩි වෙනස් විස්තරයක් අහන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම අවුරුදු 3ක සිටම භාවනා කරන අයෙක්මි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම හිඳගෙන හුස්ම දෙස බලද්දී මෑතක සිට හුස්ම පැහැදිලි නැත. කයද එතරම් වේදනා දැනීම නැත. මේ පිළිබඳව මීට පෙරද ඔබ වහන්සේගෙන් විමසා උපදෙස් ලබාගත් අතර සිත ගැන බලන ලෙස උපදෙස් ලබා දුන් බැවින් මා සිත දිහා බලමි. ටික වේලාවක් සිත පිළිබඳව විමසා බලන විට සිතවිලි ඊටමත් අඩුවෙන් එන අතර කිසිම සිතවිල්ලක් නොමැතිව මම සිටිමි. නමුත් මෑතක සිට ටික වේලාවක් යන විට නිදිමතක් පැමිණේ. එබැවින් ඒ බාධාවක් වී ඇත. සක්මන් භාවනාව මම මෙතන යනුවෙන් සිතා මාගේ ජීවිතයේ තෙරුවන් සඳහා පූජා කර සක්මන ආරම්භ කරමි. පළමුව වම දකුණද, දෙවනුව ඔසවනවා, ගෙන යනවා, තබනවා යයිද, තෙවනුව පාද පොළවේ ස්පර්ශය දිහා බලමින් සක්මන් කරමි. දැන් මට පාද ගැටෙන විට බර, උණුසුම, සීතල, තද ගතිය තරම් නොදැනේ. පාද ගැටෙන විට තද ගතිය පමණක් දැනේ. පෑ භාගයකින් පසු දැනෙන ස්පර්ශය යන්තමින් හිස පෙදෙසට දැනෙන බැව් දැනේ. තවද මේ වන විට මගේ දැස් අප්‍රාණික වී ඇතිවාක් මෙන්ද පාද තබන විට ගැඹුරු පෙදෙසක පා තබනවා මෙන්ද දැනේ. මෙවිට සිතද නතර වෙලා වගේ. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි. එතකොට හුස්ම හරි පියවර කියලා හරි යම් කිසි අරමුණක් අල්ල ගන්නවා. එතකොට ඒකේ විස්තර සහිතව බලන්න කියලා අපි ආරාධනාවක් කරනවා. එතකොට මුලදී මේ අරමුණ අල්ලන්නත් හරි අමාරුයි. නමුත් ටික ටික යනකොට ඔන්න හොඳට විස්තර සහිතව පේනවා. ලොකු රචනයක් ලියන්න පුළුවන්. සාමාන්‍ය පිටු කිහිපයක රචන උනත් ලියන්න පුළුවනි. එහෙම ලියලා අන්න ඔය මොකද වෙලා තියෙන්නේ? ඔය අර ගත්ත අරමුණ දැන් බොඳ වෙනවා. එතකොට මේ බොඳ වීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩ දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. දැන් ඔය ලියලා තියෙන්නේ මොන අර්ථෙන්ද? ඉස්සර පෙවුන දැන් පේන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. එතකොට ඒක මේ ප්‍රතිපදාවේ ඉදිරියක් කියලා තේරෙන්නේ නැද්ද? හුස්ම තියෙනකන් පියවර හොඳට දැනෙනකන් අන්න යම් කිසි විදියක තාමත් මේකේ දෙයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ අපි බණට කතා කරන සූත්‍ර දේශනාවෙත් ඒ කතාව කියනවා. මෙන්න මේ විදිහට අරමුණක් ඉදිරියෙන් තියෙනවා. මේ අරමුණ ලෝකේ කිව්වත් එකයි, හුස්ම කිව්වත් එකයි. ඔය ඕන විදිහක කියන්න පුළුවන්. එතකොට ඕක අරගෙන ඕක හත්පසින් විවිධ ආයුරින් බලනවා. මේක නොපෙනී යනකම්. මේකේ බලන්න දෙයක් තව නැති වෙනකම්. ඔය හුස්ම නැති වෙලා නෙමෙයි. ඒ වෙනුවට ඒකේ බලන්න දෙයක් නැහැ. විවරණ වෙනවා. එතකොට ඒක ප්‍රතිපදාවේ හොඳ සලකුණක්.
හැබැයි ඒක බාරගත්තොත්. බාරගත්තේ නැත්නම් ඒක හොඳ සලකුණක් වෙන්නේ නැහැ. දැන් මේ බඩපිටාව බැලුවාම දේශපාලනය වෙලා තියෙන්නේ. දැන් අර අපේ මාමා කෙනෙක් කියනවා ඇහැ ඔපරේෂන් කළා. ඇහි සුදට. බවගේ දවසක ඇවිල්ලා කියනවා කොළයි නිලුයි මාරු වෙලාලු පේන්නේ. මං ගෝ හරි කියලා ඉතින්. හරිනේ. හරි වෙන්න ඕන එක තමයි වෙලා තියෙන්නේ. නිවනට ළඟයි. මේ පාට දෙකක් තියෙනවා කියලා හිතන්නේ. දැන් දෙක මික්ස් වෙලා. හොඳයි ළඟයි. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ පොඩ්ඩක්. විමසිල්ලෙන් බලන්න ඕනේ. බැලුවම තේරෙනවා අන්න වැඩේ එලි වෙලා තියෙන්නේ. කලවම් වෙලා තියෙන්නේ. ගොජ්ජයක් වෙලා තියෙන්නේ. ඒතකොට ඒක හොඳ සුබ සලකුණක්. හැබැයි ඊළඟට එන එක තමයි අර වාර්තාවේ අන්තිමට තියෙන්නේ. නිදිමත. මහ කම්මැලි. නිින්ද ගියා වගේ ගතියක්. එපා කරපු ගතියක් එනවා. ඉතින් ඒ සලකුණු ටික දැකගෙන ඔය යන ක්‍රියාවලියට අනුග්‍රහ කරන්න. මුකුත් විශේෂයෙන් බලන්න යන දෙයක් නැහැ. අරක බලනවා මේක බලනවා අරක බලන්න ඕනේ මේක බලන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඒ වෙනුවට ඔය මොකක් හරි යන ක්‍රියාවලියක් තියෙනවනේ. ඕක නිකන් කැඳයක් වගේ එකක් තියෙන්නේ. ඒ කැඳේ එක්ක ඉන්න විතරයි තියෙන්නේ. හරි ලේසි වැඩේ. කැඳේ එක්ක ඉන්න විතරයි තියෙන්නේ. නිින්ද යනවා නම් නිින්ද ආවි, ඇහැරෙනවා නම් ඇහැරේවි. ඒක නැවත නැවත පරීක්ෂාවේ දෙන්න. හැබැයි අර අදහස තියෙන්න ඕනේ මේ යන වැඩේ හරි කියන විශ්වාසය තියෙන්න ඕනේ. දැන් ඒ විශ්වාසය නැතුව තමයි ඔය ලියවිලා තියෙන්නේ. ඒතර ඊළඟ කට්ටේ පයින්නේ නැහැ. අන්නේ විශ්වාසය එනකන්. ඒතර බලමු අපි ඊළඟ දවසේ අහනකොට ඒ පරිවර්තනය වෙලා වෙනස් විදියක ඕක ලියවෙයිද කියලා. හයවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දැන් මෙතන වාඩි වී සිටින බව දැනගෙන පර්යංක භාවනාවට යොමු වීමි. මද වේලාවකදී පංච ඉන්ද්‍රියන් අරමුණු නො වූ අවකාශය වෙත සිත යොමු විය. තරමක වේදනාවකින් පසු සිත තදවන සියුම් ස්පන්දනයක් දැනීමක් බවට පත්විය. එම දැනීම දෙස මා බොහෝ වේලාවක් බලා සිටිමි. මේ තුල බොහෝ විට සිත එකඟව පවතී. ඇතැම් විට එන සිතුවිලි මා දකිමි. එවිට නැති වී යයි. ඇතැම් විට පර්යංකයේ සිටියේදී සිතුවිලි හෝ වෙනත් කිසිවෙක් නැතිව ඔහේ බලාගෙන සිටිමි. මා භාවනාව ආරම්භුවේ මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාවයි. බොහෝ කාලයක සිට භාවනාව වඩන අතර ඉහත තත්ත්වයටපත් වූයේ මාස 6කට පමණ පෙරයි. ආනාපානයේ වඩාගෙන යන විට හුස්ම ඊතා සියුම් වීම මත මේ තත්ත්වය ඇතිවිය. සක්මන් භාවනාවේදී සිතුවිලි නොමැතිව හෝ දැනීම සමග සක්මන් කරමි. ඔබ වහන්සේ ඊයේ දින කියා දුන් පරිදි සක්මන තුල කාලයක් භාවනාව වැඩුවද දැන් නැති වී තිබෙන්නේ ඉහත තත්වයයි. භාවනා කරන විට සිදු වූ තත්වයන් විනා ආයාසයෙන් කළ දෙයක්ද නොවේ. භාවනා කිරීමට මහත් වෙහෙස දරන අප වෙත කාරුණිකව අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ගෞරව පෙරටුව ඉල්ලා සිටිමු. ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ අවසන් භවයේම වේවා. ඔව් ඉතින් එතකොට ඔහොම කරගෙන යනකොට නිකම් බලා ඉන්නවා වගේනේ. බකන් නිලාගෙන ඉන්නවා වගේ නිකම් බලාගෙන ඉන්නවා වගේ ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ওই බැල්මට කැමති නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ওই බැල්මට අනුග්‍රහයක් කරන්න සුදුසු නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක එන්නේ වෙනස විතරයි අවශ්‍ය වෙන්නේ. මොනවා හරි දෙයක් දිහා බැලුවොත් අන්න අහුවෙලා. මොනවා හරි දෙයකට හේතු වුණොත් අන්නේ හේතු වෙන එක මත පදනම් වෙලා තව කතන්දරයක් ගෙතෙනවා. ඒකට නිකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. බකන් නිලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඉතින් එන්නේ මේ පරිවර්තනය අපි නැවතත් අර මොනවා හරි ලස්සන විචිත්‍ර දෙයකින් අපි ඒක රිප්ලේස් කරොත් අන්න නැවතත් ආපස්සට යනවා වගේ. ඒකින්ද ඔය නිකම් බලාගෙන ඉන්නවා බකන් නිලාගෙන ඉන්නවා වගේ එකක් ඉතුරු වෙනවා. ඊට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කතාවක් තියෙනවා. මේ දානි වළඳනවා. කොහෙද අනෙක් කෙනෙක් ඇවිල්ලා මේ පරිබ්‍රාජිකාවද්ද කොහෙද කියනවා මේ බිම බලාගෙන වළඳනවනේ කියලා කියනවා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා නෑ මම මේ බිම බලාගෙන නෙමෙයි වළඳන්නේ. එහෙනම් උඩ බලාගෙනද කියලා අහනවා. නෑ මම මේ උඩ බලාගෙනත් නෙමෙයි වළඳන්නේ කියනවා. එහෙනම් දිසාවල් බලාගෙනද අහනවා. නෑ මම දිසා බලාගෙනත් නෙමෙයි වළඳන්නේ. එහෙනම් අනු දිසාවල් බලාගෙනද අහනවා. නෑ මම අනු දිසාවල් බලාගෙනත් නෙමෙයි වළඳන්නේ කියලා කියනවා. එතකොට මේ බොරුවක් කිව්වා වගේනේ නේ. මොකද්ද මේකේ අර්ථය? අන්න වෙන අර්ථකින් තමයි කියන්නේ. බකන් නිලාගෙන ඉන්නවා නිකම් බලාගෙන ඉන්නවා. කොහේ බලාගෙනද වළඳන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන්. තව කාලයක් තිස්සේ කරගෙන යනකොට ඔන්න බකන් නිලාගෙන ඉන්න තත්ත්වයේ තව වර්ධනය වෙයි. හත්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ.
සක්මන් භාවනාව. වැලිමලුවේදී යටිපතුලේ ගල් ඇනී සියුම් වේදනාවක් දැනුණා. පසුව එය නැති වී ගියා. අරමුණු සිතට ආවේ නැහැ. සිත හොඳින් පැවතුණා. ලනුපෙදුරේදී পায় ගැටෙන විට රළු බවක් මුලදීද දැනුණත් පසුව සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. අරමුණු කරා සිත ගියේ නැහැ. සිත හොඳින් පැවතුණා. පර්යංක භාවනාව. ආශ්වාස ප්‍රාශ්වාසයේදී ආශ්වාසය දකුණු නාසයෙන්ද ප්‍රාශ්වාසය වම් නාසයෙන්ද සිදු වුණා. ආශ්වාසයේ සිසිල්වද ප්‍රශ්වාසයේ උණුසුම්වද දැනුණා. නිල් පාට දම් පාට ආලෝක ධාරා පෙනී නොපෙනී ගියා. තන පිටියක කහ පාට මල් පිපී තිබෙනවා දුටුවා. මගේ දුවගේ සිනාමුසු මුහුණ මැවී නොපෙනී ගියා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධව තෙරුවන් සරණයි. හොඳයි. එතකොට ඔය හොඳයි. කෙරෙන විදිය හොඳයි. නෑ හැබැයි ඕකම බහුලීගත කරන්න ඕනේ. නැවත නැවත සිද්ධ කරන්න ඕනේ. පැය ගාන වැඩි කරන්න ඕනේ. වැඩි වැඩියෙන් යෙදෙන්න ඕනේ. එතකොට තමයි ඔතනින් එහාට වැඩේ පත්තු වෙන්නේ. දැන් අර ගිනි ගාන දඬු උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ. අන්න වියලි දර කොටු දෙකක් අරන් ගිනි ගානවා. අතුල්ලලා ගින්නක් හදනවා. එතකොට මොකද ගන්න ටිකක් වෙලා අතුල්ලනවා අයියෝ මහන්සි කියලා පැත්තකින් තියලා අන්න පොඩි විවේකයක් ගන්නවා. ආපහු අතුල්ලනවා. ආපහු මහන්සි කියලා තේ එකක් බොන්න යනවා. ආපහු තව ටිකක් අතුල්ලනවා. ආපහු සුරුට්ටුවක් බොන්න යනවා. ඉතින් කවදාවත් ගිනි ගන්නවද අහනවා මේ මිනිසයා. පුළුවන්ද? වෙහෙසයි අමාරුයි. නමුත් දිගට අතුල්ලගෙන යෑමෙන් තමයි ගින්නක් හදන්න පුළුවන්. ඔන්න එහෙම කරගෙන යනකොට අතපය රිදීගෙන එනකොට ඔන්න තේරෙනවා දුමක් දුන් දානවා. හොඳ සලකුණක් සුබ සලකුණක්. හැබැයි වැඩේ ඉවර නැහැ. තව යෙදෙන්න ඕනේ. ඒ විදිහට උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ වගේ මිනිස්සෙක් තමයි ගින්නක් හදන්නේ. ඉතින් ඒක නිසා ඔය වැඩේ දිගට පවත්වන්න ඕනේ. කාලසටහන නටුම පැය ගාණක් තියෙනවා. ඊට පස්සේ එදිනෙදා කටයුතුත් අර යෙදෙන වැඩේ පොඩ්ඩක් අවධානයක් දීලා සිහියක් දීලා කරන්න උත්සාහයක් ගන්න. ඒක තමයි මේ උත්සාහය. ඒක තමයි මේ වීරිය. අන්න එහෙම කෙනෙක් තමයි ගිනි හදන්නේ. ඒ අනුග්‍රහය තමයි ඔතෙන්දි කෙරෙන්න ඕනේ. එතකොට අපිට දකින්න පුළුවන් මෙතනින් එහාට කොහොමද පරිවර්තනය වෙන්නේ කියලා. 8 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ඉහළ මාලයේ ලනුපෙදුරේ සක්මන ආරම්භින. ආයාසයෙන් සතිමත්ව පාද මාරුව සිදුවේ. විනාඩි 10ක් 15ක් පසු තරමක් වේගවත් සුපුරුදු ගමන් රටාව අනුව පාද ලතාවකට ඇදී යාම සිදුවේ. ඊතා කුඩා ගැටිති රළු මු르දු ස්වභාවයක් අනායාසයෙන් ස්පර්ශ වේ. බොහෝ සක්මන් වාරවල අත්විඳින තල්ලු වී ඉදිරියට සැහැල්ලුවෙන් ඇදී යන ගතිය අත්විඳිමි. පාද බර දැනුනේද අල්පෝය. හැරෙන මොහොතේ මදක් නැවතී හැරෙනවාට වඩා ඉබේ හැරෙන මොහොත සිත පිට නොදුවන බව අත්විඳිමි. ඊතා ප්‍රිය සක්මන පැයකමාරක් පමණ සිදුවිය. පර්යංක භාවනාවේදී යම් වෙහෙසකින් පසු කය සැහැල්ලු විය. සිත ශාන්තව මූල කර්මස්ථානයේ වන ආනාපාන සතියේ ආස්වාස ප්‍රාස්වාසයේ බලයි. මුල් විනාඩි කිහිපේ ආයාසයෙනි. කලකපටන් ආශ්වාස ප්‍රාශ්වාස හුලං රැලි නොදැනෙන තරම් වේ. නාසිකාග්‍රයේ ප්‍රකට වන්නේ ආයාසයෙන් බැලුවොත් පමණි. කයේ වේදනා සිතුවිලි එයි යයි. ඇතැම් සිදුවීම් පෙළට පෙනිපෙනී විසිරී යයි. තදින්ම දැනුනේ බඩ ඇතුළාන්තය පපුව ඊතා පිම්බී ඇති බැලුණයක් මෙන් ඇති බවකි. හිස බරය. මේවා පර්යංක කාලයේදී පමණි. සක්මනට ඊතා ආශා කරන යටිසිත පර්යංකෙන් නැගිටීමට බල කරයි. මේන් සිතේ ඒකාග්‍ර බව බිඳේ. ඇතැම් විට නැකිට ගොස් සක්මන් කරයි. එය උචිතද? ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සුවත් වේවා. හරි ඔතන කියනවා ආයාසය කියන වචනයක්. ආයාසයෙන් සතිමත් වුණා, ආයාසයෙන් සතිමත් වුණා, ආයාසයෙන් සතිමත් වුණා කියලා කියනවා. ඔය ආයාසයෙන් නැතුව නිකන් ඉඳලා බැලුවොත් කොහොමද සතිමත්? ඒක නැති වෙන එක තමයි ඔය ටිකක් වෙලා ගියාම වෙන්නේ. අර කියන්නේ මුලදී පොඩ්ඩක් දඟලලා තටමලන්න ටිකක් වෙලා යනකොට වැඩේ හරි ගියා කියලා. නිකන් විවේකයෙන් ඇවිදලා බැලුවොත් ඔය කියන දේ එච්චර දුර නෑ. අපි මොනවා හරි කරන්න යනවනේ. කෙරුවාවක් තියෙනවනේ. අමුඩයක් ගහ ගන්නවනේ. අන්න එතකොට වැඩේ පොඩ්ඩක් අමාරු වෙනවා. ඉතින් ඒකින්ද කමක් නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔය යෙදෙනකොට පහසු වෙන්නේ ඒක නිසා. අන්න නැවත ආයාස කරාම පොඩ්ඩක් වෙහෙසක් එනවා. ආපහු අන්න ඉබේ සතිමත්. ඉතින් ඕක කරලා ඉගෙන ගන්න ඕනේ. මේ මුලදීම මුකුත් නොකර නිකන් බැලුවත් අන්න සතිමත්. අර ආයාස කළාම තමයි.
ඉතින් ඒ ආයාසය සමහර කෙනෙක් මුලදී හරියට කරනවා. අලුත් කට්ටිය එහෙම මෙහෙම ඇවිදින්න ඕනේ. ඇවිදින විදිහ අහනවා, වාඩි වෙලා ඉන්න විදිහ අහනවා. ඉතින් ඔහොම තමයි පටන් ගන්න. නමුත් ටිකක් කරගෙන යනකොට අනේ ඉබේම මේක නිකන් ස්වභාවිකව තියෙන දෙයක් අපි ළඟ. දඟලන්න නැතුව ඉඳියොත් තියෙනවා. ඒ දිනදා ජීවිතෙත් නිකන් ඉඳලා බැලුවොත් සතිමත්. මොන හරි කරන්න යනවනේ. අන්න කරන්න ගියපු ගමන් නැති වෙලා යනවා. ඉතින් ඔන්න ආයාස නොකර ඉන්න පුළුවන් නම් අපිට ඒකම තමයි මේ කියන සැනසීම. නමුත් බෑ අපේ හිත ඇතුලෙන් හැම වෙලේම යම්කිසි උනන්දුවක් තියෙනවා මේ ආයාස කිරිල්ලට. ඉතින් නැකිටවන්න හදනවා. නැකිටලා ටිකක් වෙලා ඉන්නකොට වාඩි කරවන්න හදනවා. වාඩි කරලා ටිකක් වෙලා ඉන්නකොට වෙන මොකක් හරි කරන්න හදනවා. ඉතින් ඔය යෝජනා. ඉතින් කරලා බලන්න මේ කවදාවත් ඉවරයක් තියනවද කියලා. නෑ ඉවරයක් වෙන්නේ නෑ. පුණක් කතාවක් කියනවා. පුණක් අන්න නැවත සිද්ධ කරනවා. නැවත උපදිනවා. නැවත මැරෙනවා. නැවත ආපහු උපදිනවා. නැවත මේ වැඩ කටයුතු කරනවා. නැවත ලෙඩ වෙනවා. ඕක තමයි වැඩේ. ඉතින් ඒක කරලාම බල ගන්න ඕනේ. මේ යෙදිලාම බලන්න ඕනේ. සිහියෙන් ඉඳලාම බලන්න ඕනේ මේ මොකද්ද මේකේ තේරුම. මේ නැවත එකම දේ කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්න එහෙම සරලව විවේකයෙන් එළඹිලා දිගට පවත්තන්න. මොන ඉරියව්ව හරි කමක් නැහැ සිහියෙන් ගත කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. අන්න ඒ උත්සාහය දවස පුරාවට පවත්වන්න කියන එක තමයි අදහස තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. මා සිටගෙන සිටින බවත් එළියෙන් නැසෙන ශබ්ද වෙතත් අවධානය යොමු කර අනතුරු හොඳින් හුස්ම ගැනීම රඳවා ගැනීම සහ පිට කිරීම සිදු කර සක්මන ආරම්භ කෙරිමි. මා සක්මන් කරන බවත් පා එසවීම පොළොව මත ස්පර්ශ වීම කෙරෙහි අවධානය යොමු කෙලිමි. එහෙත් මගේ සිතුවිලි නිසා විසිරී යන බව දැනුනි. මා විසිරී යන සිතුවිලි දෙස බලමින් සක්මන් කෙරිමි. ඒ විහාර මළුවේදීය. විහාර මළුවේ ගස් අතර තිබූ ගල් බංකු මත පා යුගල පොළවේ ස්පර්ශ වන සේ බංකුවට පිට නොතබා මා වාඩි විය. අනතුරුව පරයන්ක භාවනාව ආරම්භ කිරීමට මාගේ පිට සුජුව තබාගෙන හුස්ම වෙත අවධානය යොමු කරන ලදී. මෙහිදී ඉස්මතු වන සිතුවිලි පරයා හුස්ම ගැනීම, රඳවා ගැනීම, පිට කිරීම ගැන අවධානය යොමු වන දෙස බලමින් සිටින විට හුස්ම ගැනීම සමගින්ම මාගේ මුහුණේ දෙකම්බුල් කන් හිරිවැටීමක් දැනෙමින් නළල දෙසට අවධානය යොමු විය. ඒ සමගම මා සිටි ස්ථානයේ තිබූ අත්තක් මතර දෙයක් වැටීම නිසා අතු සෙලවීමෙන් අතුවල තිබූ වැහි බිඳු කීපයක් ශරීරයට වැටුණු බව මට දැනින. ඒ සමගම මාගේ නළල් ප්‍රදේශයට අවධානය යොමු වූයේ දම් පැහැති ආලෝක වලලක් ආකාරයෙන් පෙනීමක් මා දුටිමි. සිතුවිලි නැත. හුස්ම ගැනීම වේගවත් වීමත් සමග එම වර්ණය වඩාත් තද දැම්පහයක් විය. හුස්ම ගැනීම වේගය අඩු වූ විට වර්ණය කොළ සහ කහපාට වෙමින් තිබින. මා ඒ දෙස බලා සිටියෙමි. ඉන් අනතුරුව මා සිටි ස්ථානයේ තිබූ ගසෙන් බේරියා ජල බිඳු කිහිපයක් මාගේ හිසට වැටෙනවා දැනුනි. ඉන් අනතුරුව වර්ණය වෙනස් වී සුදු වර්ණයක් වන ආකාරය දෙස මා බැලුවෙමි. මාගේ අවධානය යොමු කරමින් සිටන විට નિરાයාසයෙන්ම හුස්ම ගැනීම වාර කිහිපයක් කර මා දැස් ඇරියෙමි. මා සිටි අය සක්මන් භාවනයේ යෙදී සිටින අයුරුත් මා සිටි බංකුවේ මා පරයන්ක භාවනාවට යන අවස්ථාවේදී නොසිටියයි වාඩි වීමට පැමිණවත් මට දිස්විය. ඒ අවට වඩාත් හොඳින් ඉස්මතුව පෙනුනි. කරුණී ස්වාමීන් වහන්සේ භාවනා කටයුතු නිරත ධර්මාවාදයේ ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ගහේ රිලෙද්ද ඉඳී නෑනේ. රිලාව එහෙම ඉන්නකොට පරිස්සමෙන් පොඩ්ඩක්. වතුර බින්දු කියලා හිතන්නේ ඊට පස්සේ. හරි කොහොම හරි කමක් නැහැ. දැන් හිත විසිරෙනවා කියලා කතාවක් තියෙනවා. හිත ඇත්තටම විසිරෙනවද? සාමාන්‍යයෙන් කොහොමද හිතෙන්නේ? හිත විසිරෙනවද එහෙම? දැන් කියනවා ඔතන එක්තැන් කරගෙන අමාරුවෙන් කටු කරගෙන තියාගෙන ඉන්නවා හිටපු ගම විසිරෙනවා. නැවත විසිරෙනවා. ඊට පස්සේ අර අන්තිම හරිය කියනවා දැන් නම් විසිරලා නැහැ වගේ කියලා වගේ එකකුත් කියනවා. ඇත්තටම ඔය ඔක්කොම මේ හිතට අහුවෙන අරමුණු. හිත විසිරෙනවා කියලා එකක් නැහැ. ඔය අරමුණු තමයි සීසීකඩ යන්නේ. එතකොට මේ අහස දිහා බලලා අපි කිව්වොත් මේ වලාකුළු වැඩි අඳුරුයි අහස අද හරි නෑ කියලා ඒක සත්‍යද? අහස වලාකුළු වලින් නිරූපණය වෙනවද? එහෙම හිතනවා අපි. නමුත් අහස කියන්නේ ඊට වැඩි ගොඩාක් ගැඹුරු දෙයක්.
ඊට වැඩිය ගොඩාක් විභවයක් තියෙන දෙයක්. ආකාශ වස්තු වලින් ඒක නිරූපණය වෙන්නේ නැහැ. ඒතර මේ ක්‍රියාවලිය තමයි මේ යෙදිලා කරනකොට අහුවෙන්නේ ටික ටික. හිත විසිරනවා කියලා එකක් නැහැ. ඔය අරමුණු තමයි සීසීකට යන්නේ. මේ නිකන් ආකාශ වස්තු. හිස්තැන් වලට අපේ හිත බඳින්නේ නැහැ. ආකාශ වස්තු තමයි අපිව ආකර්ෂණය කරන්නේ. නිදර්ශනයක් පෙන්වන්නේ, දිලිසෙන්නේ ආකාශ වස්තු තමයි. නමුත් ටික මෙහෙම බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ ආකාශ වස්තු වලින් අහසක් නිරූපණය වෙන්නේ නැහැ. එවෙනුට අහස කියන්නේ ඊට වැඩි බොහොම විභවයක් සහිත ගැඹුරු දෙයක්. අන්න එතකොට හිත විසිරෙනවා කියන වචනේ තවදුරටත් කියවෙන එකක් නැහැ. ඉතින් ඒ සඳහා නැවත යෙදෙන්න. විසිරෙනවා නම් විසිරෙත්තාවේ කියලා ඉඩ දෙන්න. හිතවිලි එනවා නම් හිතවිලි එන්න ඉඩ දෙන්න. ওই ක්‍රියාවලියට ඉබේ යන්න ඉඩ දෙන්න. යනකොට තේරෙනවා මෙන්න මේ ආකාශ වස්තු මේවා මේ බොහොම తాවකාලික ගමන් අර වල්ගතරු එහෙම පත්තු වෙවි යනවා වගේ ගතියක් තියෙනවා. ඒක දකින්න ඒ නිවැරදි ස්වභාවය දකින්න අන්න නියම විභවය අඳුන ගන්න පුළුවන් ආකාශයක තියෙන නියම විභවය. ඒ අවකාශයක් තියෙනවා. ඒක නිරූපණය කරන සුළු නෑ. විදහ දැක්වීමක් නෑ. අනිදස්සනයි කියලා කියනවා. අන්නේ නියම විභවය අඳුන ගන්න තව යෙදෙන්න තමයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනා කරමින් සිටන විට නින්දට පිවිසේ. සමහර විට ඒ බව දැනීම නිසා නැවත භාවනාව මුල ඉඳන් පටන් ගනිමි. තවම විස්තර හරියට පැවසීමට දැනුම නැත. සක්මන් කරන විට ලනුපැදුරේ ඇති වෙනස්කම් යටිපතුල් වලට දැනේ. දකුණු කකුල බිම තබන විට වම් කකුල එසවෙන බව වැටහේ. දකුණු කකුලේ ක්‍රියාකාරීත්වය ඉක්මන් බවද වැටහේ. දකුණු පාදය විලුඹ බිම තබන විට වම් පාදයේ ඇඟිලි බිම තබා විලුඹ ඔසවන බවද වැටහේ. නිවසේදී වැඩ කරන විට සතියෙන් කිරීමට පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. නිදුක් නිරෝගී ජීවිතයක් සමග මේ භවයේදීම සත්‍ය අවබෝධය ලැබේවා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. හොඳයි ඒක අහනකොට තේරෙනවා මේ අලුතෙන් යොමු වෙච්ච කෙනෙක් කියලා. ඉතින් දවස් 3ක් විතර යයි ඔය නිින්ද යන්න. පරියංකේ නිදිගත ගතියක් එනවා. සක්මන කරගෙන යන්න පුළුවන්. සක්මනේ නිරීක්ෂණ තියෙනවා. හරි. නිදිය ගැන හරි කමක් නැහැ. දවස් 3ක් පරියංකේ ගත කරන්නකෝ. පරියංක ඉරියව්ව හැබැයි අනිත් ඉරියව්වක නෙමෙයි. ඒක අලුතෙන් පටන් ගන්න දෙයක්වත් නැහැ. පැය නම් පැය වාඩි වෙලා ඉන්න කොහොම හරි කමක් නැහැ. අනේ ඒ විදිහට උත්සාහයක් දරන්න. අලුත් කෙනෙක්ට ওই නිින්ද පොඩ්ඩක් ඉරින් එනවා. ඒක නැවත කිරීම තුලින් ඒ වැඩේ ඉවර වෙනවා. මේ මුල් පොඩි අවධියක් තමයි ඔය තියෙන්නේ. ඉතින් දවස් 3ක් වගේ දෙනකොට ඒක නැති වෙලා වැඩේ ගැලපිලා එනවා. ඉතින් පොඩ්ඩක් ඒක ඉවසීමෙන් කටයුතු කරන්න. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා සතිමත් වෙන්න කලින් මෙහෙදි උත්සාහ කරන්නකෝ එදිනෙදා කටයුතු. අනිත් දවසේ වාර්තාව ලියනකොට ඔකේ කෙරවලට 3 වෙනි කොටසක් එකතු කරන්න. එදිනෙදා දවසේ ක්‍රියාවලියක් යම් කිසි දෙයක් අන්න මම සිහියෙන් කරා. මෙන්න මේකයි මගේ නිරීක්ෂණේ. අපි හිතමු දත් මැද්දා උදේ. එහෙම නැත්නම් තේ එකක් බිව්වා. අතුපතු ගෑවා. මොනවා හරි වැඩ කොච්චර කරනවද දවසට? කාලසටහනේ විවිධ දේවල් තියෙනවා දාහනේ ගන්නවා. අන්න ඒ වෙයිදී උත්සාහ කරන්න. දවස පුරාවට අර පොඩි වැඩ මේක භාවනාවක් විදිහට මම මේ තේ එක බොනවා. භාවනාවක් විදිහට මම මේ විනාඩි 5 දත් මදිනවා. ඕක තමයි ප්‍රතිපදාව. අනේ එතකොට හෙට දවසේ එකක් තෝරගන්න. එකක් තෝරගෙන ওই වාර්තාවේ දැරුතුලත් කරන්න. තේ එකක් බිව්වා. මෙන්න මගේ විස්තරي. තේකේ රස දැනුණා, කෝප්පේ රස්නේ. ගිලිනකොට මේ විදිහට රස දැනුණා, උණුසුම දැනුණා, උගුරට යනකම් කියලා. අන්න ඒ විදිහට නිරීක්ෂණයක්. ඒ නිරීක්ෂණය ওই වාර්තාවේ කොටසක් විදිහට එකතු කරන්න පුළුවන්. අන්න ඒ ක්‍රියාවලිය තමයි ගෙදර ගිහිල්ලා කරන්න වෙන්නේ. නැතු ගෙදර ගිහිල්ලා එකපාරට ඕක ඉගෙන ගන්න බෑනේ. මෙහෙදි කරන්න. මෙහෙදි එදිලා බලන්න. තව දවස් ගණනාවක් තියෙනවා. එදිනෙකොට එදිනෙදා ජීවිතේ කොහොමද කරන්නේ කියන එක පැහැදිලි වෙලා එයි. අර සූත්‍ර දේශනාවක තියෙනවා මේ ගේරි කපන කැත්තක් ගත්ත ගව ඝාතකෙක් වගේ අවධානයෙන් ඉන්න කියලා. මේ ජීවිතේට මුහුණ දෙන්න කියලා. ඒක තමයි භාවනාව. ගේරි කපන කැත්තක් ගත්ත ගව ඝාතකෙක් වගේ. මොකද කරන්නේ? හාමයි මසයි අතර තියෙන නහර රැල් විතරක් වෙන් කරනවා. නන්දකෝ වාද සූත්‍රය. හොඳ උපමාවක්. හිතනවා අයියෝ හරක් මරන්න එහෙම හොඳයිද කියලා. කට්ටියට හිතෙන්න පුළුවන්. ඕවනේ දැන් ප්‍රමුඛ වෙන්නේ නේද? නෑ ඒක නෙමෙයි. මේකේ අදහස තියෙන්නේ, උපමාව තියෙන්නේ. අන්න මේ කැත්තක් ගත්ත එකෙක් වගේ මේ හාමටයි මසටයි අනතුරක් නොකර නහර වැල් විතරක් වෙන් කරනවා. ඕක තමයි සිහිය.
මේ යෙදෙන වැඩේ භාවනාවක්. විනාඩි 5ක් තේ එකක් බොනවනම් ඒක භාවනාවක්. දත් මදිනවනම් ඒක භාවනාවක්. යෙදෙන වැඩේ භාවනාවක්. ඒ වගේ අවධානයකින්, ඒ වගේ සිහියකින් කටයුතු කරන්න කියලා තමයි කියන්නේ. තේම උත්සාහ කරමු. ටිකක් දීර්ඝ ලිපියක් ස්වාමීන් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව. කාලය පැය 1යි. අර්ධ පර්යංකින් වාඩි වී කය සම්බර කර ගතිමි. ශරීරයේ වෙත සිත යොමු කෙලිමි. වෙනත් දිනවල එසේ සිටන විට දැනෙන ආස්වාස ප්‍රාස්වාසය නොදැනෙන්නේය. සුළු මොහොතකින් නිදිමතක් එන්නට සැරසෙනු දැනින. ආස්වාස ප්‍රාස්වාසය නොදැනුණද මම එය මෙනෙහි කෙලිමි. එහෙත් නිදිමත තදින් දැනෙන්නට විය. කය කඩා වැටෙන්නට යන විට නැවත ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කෙලිමි. යන්තමින් එය දැනේ. ආස්වාස ප්‍රාස්වාසයේ දිග කෙටි බව නිරීක්ෂණය කෙලිමි. මොහොතකින් නැවත නින්දට වැටේ. කය පැද්දෙනවාද වැටෙන්නට යනවාද දැනේ. නැවත ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු කෙලිමි. එවර ආස්වාසය නොදැනී ප්‍රාස්වාසයේ නාස්කුහරය තුල හැප්පි කැඩි කැඩි පිටවෙනු යන්තමින් දැනින. ඊළඟ මොහොතේ සිත ශාරීරික වේදනාවකට යොමු විය. මම එය නිරීක්ෂණය කෙලිමි. ශරීරයේ දකුණු ඇලයෙන් හටගත් වේදනාව ඇවිලෙන්නාක් මෙන් දැනින. මම ඒ දෙස බලා සිටියෙමි. නොනවත්වාම වේදනාව ඇවිලෙමින් වැඩි වේ. ඉන්පසු එය පිටමැදට ගලා එනවා මෙන් දැනින. දැන් ටික ටික වේදනාව අඩු වෙමින් පවතී. ඉන්පසු වම් කලවා ඇටේ වේදනාවක් දැනෙන්නට පටන් ගත්තේ. විටින් විට යමකින් තද කරනවා සේය. වේදනාව එක රිද්මයකින් පවතී. හොඳින් ඒ දෙස බලා සිටියෙමි. එවිට තද වේදනාවල් දෙකක් අතර සුළු වේදනා තත්වයක්ද පවතින බව නිරීක්ෂණය විය. සිරුරෙන් සිහින් දාඩියක් දමනු දැනින. සිත ඒ වෙත යොමු විය. උඩුතලට ඉහළින්ද මුහුණේ වම් පසින්ද සම සිදුරු කරමින් දහදිය නික්මෙනු දැනේ. මුළු ශරීරයටම උණුසුමක් දැනේ. පිටකොන්දෙන් සෙමින් ගලා ගිය දාඩිය වැලක් වේගයේ වැඩි වී ගොස් බිමට වැටුණු දැනින. සිත එදෙසට යොමු විය. නිරීක්ෂණය කෙලිමි. ආරම්භයේ සෙමිනි. ගමනේ මැදදී වේගවත් වන දහදිය බිඳු වල වේගය අවසානයේ අඩු වී බිමට වැටුණු දුටිමි. මෙතෙක් ශාරීරික වේදනාවක් නොදැනුනි. දැන් නැවත වේදනාවෙන්ද දහදිය උණුසුමද මාරුවෙන් මාරුවට දැනෙන්නට විය. එක් වේදනාවක් තුළ වේදනා රාශියක් දැනේ. එක තැනක වේදනාවකින් තව තැනක වේදනාවකට සිත මාරු වෙන මොහොත කිසිවක් නොදැනේ. එය ප්‍රත්‍යක්ෂයෙන්ම වටහා ගතිමි. සිත විසින් අල්ලා ගන්නා තැන පමණක් දුක හෝ සතුට ඇතිවේ. සිත තව තැනක් අල්ලා ගන්නා විට අර සතුටද වේදනාවද නැති වෙන බව දැනින. මෙහි මොහොතේ ශරීරයේ දුම් දමන ගිනි ගොඩක්සේ දැනෙන්නට විය. නිමක් නැති වේදනා ගොඩක්ම විය. එතන මම නොසිටියෙමි. එහෙත් කවුදෝ ඒ දෙස බලා සිටියේය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මාගේ භාවනා මාර්ගයේ දියුණුව සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. හොඳයි. එතකොට ඒකේ අන්ත දෙකක් නිරූපණය වෙනවා. අන්න පහසු වැඩි වුණාම නිින්දට යනවා. ඊට පස්සේ අන්තිම හරියේදී හොඳට අර පුපුරු ගන්න වේදනාවක් ආවට පස්සේ කිසිම නිදිමතක් නැහැ. ඔය කොයි දෙයත් අන්න නිකන් මේ චක්‍ර තමයි කරකෙන්නේ. එතකොට අර නිින්දෙදි නැගිටලා ගියා නම් සක්මනකට ගියා නම් ඔය ඉතුරු ටික ලියවෙන්නේ නැහනේ ඕකේ. ඒකෙම විරුද්ධ පැත්ත එනවා. පහසු වැඩි වුණාම නිින්දට වැටෙනවා. අපහසු වැඩි වුණාම හරි අවදි. ඒ වෙලාවට හිතවිලි මුකුත් ප්‍රශ්න එන්නේත් නැහැ. අමාරුවෙන් gedara මොකක් හරි ප්‍රශ්නයක් මතක් කරලා බලන්න. හිතන්න පුළුවන්ද කියලා? බෑ. අර වේදනාව නැවත නැවත මේ කයට තියලා බැඳා වගේ වරපටකින් බැඳා වගේ මේකෙම වැටෙනවා. ඉතින් ඕක තමයි ක්‍රියාවලිය. තව ටිකක් වෙලා ඉඳලා බැලුවොත් ওই වේදනාවත් අනේ යම් කිසි විදියක ওই දාඩිය දාලා වෙහෙසිලා නිකන් ගිහිල්ලා අන්තිමට නැතිලා යනවා. වෙනස් වෙලා යනවා. අන්නේ වෙනස් අත්දකින්නකම් ඉන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට චක්‍ර ගමන් කිරිල්ලක් තමයි තියෙන්නේ. එතකොට ඕකේ අන්න මුල් කෙනෙක්ට නිදිමත අත්දකින්න කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ නිදිමත හරහා යාමක් තියෙනවා. අර බයිසන් කතාවක් කිව්වේ අපි. නිදිමත හරහා යනවා. වේදනාව හරහා යනවා. මේ නේන එකකට නැගිටලා යන්න ගියෝ වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒකින්ද එනේන දේ සාදරව බාරගෙන ඒක හරහා යාමක් තියෙනවා. එතකොට නිදිමත නැති වෙලා අවදි භාවයක් එනවා. ඔන්න වේදනාව එනවා. වේදනාව පුපුරු ගහනවා. තන තන හෝමාරු වෙනවා. මේ දාඩිය ගලනවා. ඔය ඔක්කොම නිරීක්ෂණ.
තව ටිකක් වෙලා ඉඳලා බැලුවොත් ඔන්න තවත් පරිවර්තනයක් සිද්ධ වෙනවා. ওই වැඩේ තමයි තියෙන්නේ දිගට. ඊළඟ ওই වාර්තාවේ තව එකම දෙයක් කියන්නම්. අන්න මොකක් හරි දත් අතන තියෙනවා, දහඩිය බිඳුවක් මෙතන තියෙනවා, දතේ අමාරුවක්, කොන්දේ අමාරුවක්, කොහොම කිය තැන් මාක් කරනවා. අන්නේ තැන් දාන එක නවත්තන්න. තැන් සලකුණු කරන එක නවත්තන්න. කැක්කුමක් තියුණාට කමක් නැහැ. තැන කිව්ව ගමන් මොකද වෙන්නේ? අන්න වේදේකුත් ලෙඩේකුත් ගැලපිලා එනවා. දොස්තරලා හැම ඉන්නවනම් ඒගොල්ලෝ හරි කැමති කොහෙද අහනවනේ තන කැක්කුම තියුණ ගමන් කොහෙද අහනවා. අන්න ඔලුව කැක්කුමක් කිව්වොත් මේ පැත්තට යන්න. බඩේ කැක්කුමක් කිව්වොත් මේ පැත්තට යන්න. කොන්දේ කැක්කුමක් කිව්වොත් මේ පැත්තට යන්න කියලා වෙන් කරලා දෙනවා. තැන කියන්න හොඳ නැහැ. කැක්කුමක්. කැක්කුමක් වහම ධාතු ස්වභාවයි. රස්නේ වහම ගණන් කරන්න දෙයක් නැහැ. උණ කියලා කිව්වොත් අන්න බේතුයි ටිකක් ගැලපිලා එනවා. අන්න ඒ වචනේ අයින් කරන්න. තැන ඕනේ නැහැ. තැන අදාළ නැහැ. තැන අදාළ නැති වුණ ගමන් මේ ඔක්කොම තියෙන්නේ අන්න ධාතු ස්වභාව. රත් වෙනවා, සිසිල් වෙනවා, ගලනවා, පිඬු කරනවා, තද වෙනවා, ලිහිල් වෙනවා, කම්පන චංචල ඕවා තමයි තියෙන්නේ. ඕවා එකතුවක් තමයි මේ කය කියන්නේ. ඒතර ඒක අපි කල්පනා කරනවා නෑ මෙහෙම බෑ ඔළුවේ කැක්කුමක්, බඩේ කැක්කුමක්, හර කැක්කුමක්, මේ කැක්කුමක් කියලා. ඔන්න වෙන් කරගත්තොත් ලෙඩ්ඩු, බෙද්දු මතුවලා එනවා. ඒකින්ද ඒ නම දෙන්න එපා. මොන අසනීපෙති වුණත් තෑන දෙන්න යන්න එපා. ඒතකොට ඉතින් කැක්කුම්. අන්න කැක්කුමක් තිවිලා තියලා මැරලා ගියා කියලා වුණත් කියන්න පුළුවන් නේ. කොහේ කැක්කුමක්ද? බලනකොට ඔළුවේ කැක්කුමක් තිවිලා තියෙන්නේ. ගෙඩියක්. වෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි. ඉතින් ඒකින්ද මේ තැන දෙන එක නවත්තන්න. ස්ථානේ කියන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මොකද්දෝ කොහෙදෝ තියෙනවා. එපමණ ඇති. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින සක්මන් භාවනාව කිරීමේදී ලනුපැදුර මත මාගේ දෙපා ගැටෙන ආකාරය හොඳින් දැනින. ඇතැම් ස්ථානවල ගැටමෙන් දෙපා වලට දැනින. වම හා දකුණු ලෙස දෙපා වලට අවධානය යොමු කෙලිමි. ලනුපැදුරේ ඉරී ගිය ස්ථානයක් දැක එය මා විසින් පිළිසකර කරන ආකාරය සිතට දැනුනි. නමුත් වම දකුණ පිළිබඳ මාගේ යටිසිතේ අරමුණ ගිලිහි නොගිය බව දැනින. නැවතත් එම අරමුණට තදින් අවධානය යොමු කොට පියවර 1000ක් පමණ සක්මන් කාලයක් භාවනාවේදී පර්යංකයට ගියෙමි. පර්යංක භාවනාවේදී විනාඩි 15ක් පමණ යනතුරු මගේ සිත විවිධ අරමුණු වලින් පිරී තිබුණි. එයට හේතු වූයේ වාඩි වීමට සකසා තිබූ ස්ථානය පිටුපසට තල්ලු කර තම ආසනයේ සකසා තිබීමෙන් සිදු අපහසුතාවයයි. නිවන කරා යාමට වෙරදරන අප එසේ ආත්මార్థකාමී වීම සුදුසු නැතයි සිතුනෙමි. යලිත් අන් අයගේ ක්‍රියා මනසට ගැනීමෙන් දැලක පැටලිය යුතු නැතයි භාවනාව ආරම්භ කෙලෙමි. අද දින මා ආනාපාන සති වැඩි අතර තරමක් පුරුදු පුහුණු කර ඇති නිසා නිවි යන කුඩා ආලෝක දක්නට ලැබුණි. විනාඩි 45ක් පමණ ගතවන විට දීප්තිමත් ආලෝකයක් දක්නට ලැබින. මාහට සතුටක් දැනුනි. නමුත් ඊතා ඉක්මනින් එම ආලෝකය නැති වී යාමත් සමග භාවනාව නතර වුණි. ආලෝක දැකීම සාර්ථකත්වයක්ද? ඉදිරියට කළ යුත්තේ කුමක්ද? මේ පහදා දෙන ලෙස වැඳ නමස්කාර කොට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. ඔය චරිත ස්වභාව තමයි ලනුපැදුරේ ඉලක් දැක්කොත් ඒක මහන්න කල්පනා කරනවා. අන්න කොට්ටේ මේ ගල තියුණොත් ඒකට උසාවි යන්න කල්පනා කරනවා. ඉතින් හැටි. ඒක හරි ස්වභාවිකයි. හරි ලස්සනයි. ඒ කතා අහන්නත් ලස්සනයි. ඉතින් කියන්න ඕනේ මොකද ලනුපැදුරු හිල්ල අනිපැදුරු ටික ළඟින් ගෙනහලා තියන්න ඕනේ. භාවනාවක් කරන්න බැරුව යනවා. කොට්ට පොඩ්ඩයි එහෙම එකලා තියන්න ඕනේ. භාවනාවක් කරන්න බැරුව යනවා. අන්න මොකද ඒ ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ලෝකෙ මට්ටම් කරන්න ඕනේ. හරි තියෙන්නේ. මම ගහලා තියෙන්නේ බෝඩ් එකේ. හරි තියෙන්නේ. Yesterday I was clever, so I wanted to change the world. ඕක තමයි වැඩි. නුවණැත්තෙක්ගේ ස්වභාවය තමයි තියෙන්නේ. නේ අපි කියන්නේ ආරාධනා කරන්නේ ප්‍රඥාවන්තයෙක් වෙන්න. දැන් මේ ඇවිල්ලා මේ දවස් ටිකේ මෙතන 10 ඉන්න බැරුව මොකද ගන්නේ දානයක් දෙන්න බැරි දහනවා නිස්සාරණ වනේට. ඈ පහල ඔෆිස් එකට ගිහිල්ලා කතා කරනවා. ඇති තැන්ටම පටන් ගත්ත කට්ටිය ඇති. ගිහිල්ලා අහනවා අපිට මේ දානයක් දෙන්න බැරිද? මේ විදිහට කරන්න බැරිද? මේ භාවනා කරන කට්ටියට උදව් කරන්න ඕනි කියලා. ඔන්න ඉතින් තමොන් භාවනාවට ඇවිල්ලා මේ. ඒකයි වැඩේ තියෙන්නේ. ඒක අතහැරලා ගිහිල්ලා ඊට වැඩි ලාමක දෙයක් අල්ල ගන්නවා. අනුපැදුර ටික හරි ප්‍රතිසංස්කරණය කරලා දෙන්න ඕනි කියලා දවස් 10ට ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා.
එහෙම නැත්නම් අන්න අර විදියට උසාවි ගිහිල්ලා මේ මෙට්ට කොට්ට තියෙන තැන් නම් කරන්න ඕනේ, මාක් කරන්න ඕනේ කියලා පටන් ගන්නවා. ඉතින් හරි හොඳයි. එහෙම දෙන්නේ තුන්දේ ඉන්න ඕනේ. එතකොට අනිත් කට්ටියටත් හරි පහසුවක් තියෙනවා. ඒගොල්ලෝ ඔක්කොම හිල් ටික වහලා මේ අතුපතු ගාලා ඒ ටික කරලා තිබ්බාම අනිත් කට්ටියට ඇවිල්ලා භාවනා කරන්න තියෙනවා. කොට්ටේ එලලා ඔක්කොම ලෑස්ති කරලා ගියාට පස්සේ ඒක ඇවිල්ලා වාඩි වෙන්න තියෙනවා. මේක තමයි වැඩේ. ඉතින් ඒකින්ද කමක් නැහැ. ඉතින් ඕවා ඉතින් මේ උපත්ති දෝෂ වගේ ඒවා තමයි ඉතින්. දැන් නිරීක්ෂණයක් කරනවා මම මෙහෙමයි. මට මේ හිල්ම පේනවා. ඒවම ප්‍රතිසංස්කරණය කරන්න හිතෙනවා. ඊට පස්සේ මේ ඇදම පේනවා. කොට්ටම කෙලින් කරලා ලණු හදන්න හිතෙනවා. සමහරුන්ට ඕනේ දැන් ওই ලණු පැදුර එළුවහම තියෙන්න ඕනේ. මෙහෙම තියෙන්න ඕනේ. මෙහෙම වුණොත් බෑ. ඉතින් හදනවා. හැම වෙලෙම හදනවා. කෙලින් තියෙන්න ඕනේ. ලෝකෙ මට්ටම් කිරිල්ල. ඉතින් 아무තු චරිත ස්වභාව හරි ලස්සනයි බලන්න ගියාම. ඉතින් මම කරන්නේ ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අතන පොඩි ඇදක් තියෙනවනේ කියලා කියනවා. සමහරුන්ට තේරෙන්නේ නැහැ. සමහරුන්ට තේනවා ඇත්ත තමයි තියෙනවා තමයි ඇදයක් තියෙනවා. ඉතින් ඒක තමයි වැඩේ. අන්න ඒ ස්වභාවය. ඉතින් ඒ වගේ කෙනෙක්ට පෙන්වන්න ඕනේ මේ මෙහෙම ගියාට ඒ කෙරෝලේ පොඩ්ඩක් ඇදයි කියලා. අන්නේ ඉතින් ඒක හදනකන් ඉන්න යන්නේ නැහැ. වෙන මොකක් කියන්නද මොකක් කිව්වයි කියලා තේරෙයි කියලා හිතනවද? ඇද්ද වුණාට කමක් නැහැ කියලා එහෙම පිළිගන්න කැමති නැහැ. ඒ වෙනුවට මොනවා හරි අන්න යෝජනා ප්‍රතිසංස්කරණ. ඉතින් කමක් නැහැ. ටික අඳුන ගන්න මට මේ වගේ පිස්සුවක් තමයි තියෙන්නේ. මේ ලෝකේ තංශක 23.4ක් ඇදයි. අක්ෂයට ඇදයි. ඒතර ඒ වගේ ඇද ලෝකයක ඉඳගෙන අපි මේ කෙලින් කතා කරනවා. ඉරි ගහලා ලකුණු කරන්න කතා කරනවා. ඒ චරිත ස්වභාවය දකින්න නැවත. දකින්නකොට ඒක අතහැරලා නැවත යථාර්ථයට අරමුණට එන්න පහසුවක් දැනේ. ඒකට අනුග්‍රහයක් ලැබේ. ඒක නැවත සිද්ධ කරන්න කියලා අපි කියමු. 14 වෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ මම නවතම භාවනා යෝගිනියක් වෙමි. දැනට මාස 3ක් පමණ සිට ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවලට හා කමඨහන් දේශනාවලට සවන් දී සතිමත් වීම ආරම්භ කරන ලදී. සක්මන් කිරීම. පළමුව සක්මන ආරම්භයේදී සිත සෑම මොහොතකම අරමුණු කරා යොමු විය. කමඨහන් දේශනා අසා ලනුපැදුරේ පැය භාගයක් පමණ ගමන් කරන විට පස් වතාවක් පමණ දෙපා වලට සිත යොමු කරගත හැකි විය. මාසයක් පමණ යන විට යටිපතුල ලනුපැදුරේ ගැටීම නිසා තද ගතියක්, රස්නේ ගතියක් හා ටයිල් පොළවේදී සීතල ගතිය දැනුනි. මා දැන් පැයක් පමණ සක්මන් කරන හේයින් සිත එකඟ කර ගැනීම මුළු පැයටම විනාඩි 10ක් පමණ වේ. අනික් සෑම අවස්ථාවෙම නොයෙකුත් අරමුණු සිතට පැමිණෙයි. පර්යංකය. පිම්බීම හා ඇකිලීම අරමුණු කර සතිමත් වීම පටන්ගෙන මාසයක් පමණ විට හුස්ම ගන්නා වේගය අඩු වී හුස්ම ගැනීම හා පහළ හෙලීම සොයා ගන්නට නොහැකි විය. සමහර අවස්ථාවලදී සතිමත් වීමට කැමැති හැඟීමක්ද ඇතිවේ. එහෙත් මේ වන විට පර්යංක භාවනාව කිසිසේත්ම කළ නොහැක. හිඳගත් වේලාවේ සිටම අරමුණු පැමිණෙයි. නිින්ද යයි. ඇහැරී නැවත අරමුණු වෙත පැමිණීමට උත්සාහ කළද කිසිම තේරුමක් නැති අරමුණු නැවත සිතට පැමිණේ. අද දවස පුරාම සිත ශක්තිමත් කරගෙන සිත එකඟ කර ගැනීමට උත්සාහ කළද දිගින් දිගටම අතීත අනාගත හිස් සිතුවිලි සිතට ගලාගෙන ඒ. දැනට මාසයක් පමණ සිට මේ තත්ත්වය උදා වී ඇත. පර්යංකේ පැය දෙකක් පමණ සිට සැරෙන් සැරේ නැගිටීමට උත්සාහ කළෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ මාහට අනුකම්පාවෙන් උපදෙස් පතන්නේ. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. වැඩේ හරි. පිළිගන්න කැමති වෙයිද දන්නේ නැහැ. මේ লীලා තියෙන ස්වභාවයට ඒක පිළිගන්න කැමති නැහැ. නැත්නම් වැඩේ හරි. මොනවා හරි හරයක් තියෙන අරමුණක් තිබුණොත් මේකට අහු වෙලා අපි. කිසි හරයක් නැහැ මොනවාදෝ එනවා යනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඔය ආධුනික බෝඩ් එක ගලවලා විසි කරන්න. ඊට පස්සේ අර කියනවානේ විනාඩි 10ක් තමයි පැයේම සතිමත් කියලා. අන්න ඒක ඇල්ලත් විසි කරලා දාන්න. විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මෙතෙන්දී. විශ්වාසය තියෙනවා නම් අන්න සිහිය කැඩෙන්නෙම නැහැ කියලා විශ්වාසය තියෙනවා කියමු කැඩෙන්නෙම නැහැ තමයි. කැඩෙනවා කිව්වොත් කැඩෙනවා තමයි. සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා සිහිය පිටවන්න බෑ. මං කියන්නේ ඉතින් ඔයා බෑ කියනවනම් අපි මොනවද කියන්නේ? ඈ? මොකද එයා කියනවනේ බෑ කියලා ඉතින් හරි. තව කෙනෙක් ඇවිල්ලා කියනවා මට පුළුවන්. පුළුවන් නම් ඒත් හරි.
මොකද්ද මේ? මනස තමයි පෙරටු වෙන්නේ. තමුන්ගෙම විශ්වාස පිළිබඳ. දැන් ওই සූත්‍ර දේශනාවෙත් ඉදිරියට ඒ වගේ කොටසක් තියෙනවා. විශ්වාසය. බුදුරජාණන් වහන්සේ අන්න ඒක ඇති කළා දෙනවා. යෙදීම තුලින් නැවත නැවත කිරීම තුලින් ඇති වෙනවා. එතකොට ඒ ශක්තිය උරගෑ වෙනවා, පරීක්ෂා වෙනවා. සැක සංකා ප්‍රශ්න ගැටලු බෑ මේක කරන්න විනාඩි 10යි මුළු පැයටම කී ඔය කියවෙන්නේ අන්න මොකද විශ්වාසෙමදි. ඒකින්ද ඒ විශ්වාසය පිළිබඳ ගැටලුවක් තියෙනවා. අනිත් දවසේ බලන්න මේ පැයම මම සතිමත් කියලා වාඩි වෙලා බලන්න මොකද වෙන්නේ කියලා. සිහිය කැඩෙන්නෙම නැහැ කිව්වොත් මොකද වෙන්නේ කියලා බලන්න. කැඩෙන්නෙම නැහැ තමයි. එහෙම පිළිගන්නේද දන්නේ නැහැ. නමුත් ඒක තමයි කියන්න තියෙන්නේ. ආධුනික බෝඩ් එක ගලවලා විසි කරන්න. ඔය තව විනාඩි 10යි සිහිය තියුනේ කියන එකත් අයින් කරගන්න. ඒ වෙනුවට කියන්න මේ කොයි දේ ආවත් සිහිය කැඩෙන්නේ නැහැ. මේ විදිහට නොයේකුත් කිසිම හරයක් නැති හිතවිලි ඒ එක එක ඒවා එනවා. සිහිය කැඩෙන්නේ නැහැ. වැරදිලා නෙමෙයි හරි ගිහිල්ලා තියෙන්නේ. ඔය විදිහ හරයක් තියෙන දෙයක් තියුණා කියන්නේ ඉතුරුනා කියන්නේ යන්න මොකක් හරි තව ඉතුරු වෙලා තියෙනවා. මුකුත්ම ඉතුරු වෙන්නේ නැහැ. කිසිම හරයක් නැහැ. හිතවිලි වල කිසිම තේරුමක් නැහැ. අතීත අනාගත නෝයි කෑලි වාමන ගොඩක් වගේ. වාමනේ කාපහුව අනේ හොඳ කෑල්ලක් නරක කෑල්ලක් කියලා වෙන් කරන්න දෙයක් නැහෙනේ. ඒ ස්වභාවය තමයි වෙන්නේ. ඒක බාර ගන්න සූදානම්ද කියන ප්‍රශ්නේ තමයි අපි අහන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංකයේ යෙදෙන විට හුස්ම දෙස බලා සිටියෙමි. ආශ්වාසයේ සීතල බවත් ප්‍රාශ්වාසයේ උණුසුම් බවත් දැනේ. ඒ දෙස බලා සිටන විට මොහොතක් සිත පිට ගිය නමුත් ආපසු හුස්ම දෙස බලා සිටියෙමි. සමහර වෙලාවට මම මෙතන ඉන්නා බව නොතේරේ. සැහැල්ලු ගතියක් ඇතිවේ. වේලාවකට ඇඟ හිරිවැටීමක් දැනේ. මම ඒ ලෙස භාවනාව කරමින් දිගටම සිටියෙමි. සක්මන් භාවනාව. සක්මන පටන්ගෙන පියවර 20ක් විතර යන විට සිත පිට ගියද නැවත සක්මන්ට එකතු වෙමි. වටපිටාවේ ශබ්ද ඇසුණත් නැවත සක්මන්ට සිත යොමු විය. වම දකුණ වශයෙන් ඉදිරියට ගමන් කරමි. පිටමැදීම සියුම් වේදනාවක් ඇතිවිය. එයද සෙමෙන් නැති වී තවත් සක්මන් කරන විට වම දකුණ අඩිය තියෙන විට හිතට දැනේ. සක්මන් මළුවේ කොහු පැදුරේ රටාවද පැහැදිලි නැති විය. ගරු ස්වාමින් වහන්සේ මේ පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය හොඳයි. ඔය වෙන විදිය හොඳයි. මේක මේ යම් ක්‍රියාවලියක් යනවා. තියෙන එක බොඳ වෙනවා. නැවත විචිත්‍රව පේනවා. ගැටලුවක් නැහැ. ඔය යන විදිය හොඳට හොඳයි. ඔහොම දිගට කරන්න කියලා අපි කියමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව කාලය පැය 1යි. ආරම්භයේදී ඊටාම නිදහසේ වැලි මත පියවර කිහිපයක් සමස්තය දකිමින් නිරීක්ෂණය කරමින් සක්මන් කළෙමි. මදක් වේගය අඩු කර සෙමෙන් විවිධාකාරයෙන් සතිය යොදමින් කළ සක්මනේ අත්දැකීම් විචිත්‍රය. මාරුවෙන් මාරුවට යන විට පොළොවේ රළු සුමුදු සිසිල් උණුසුම් ගතිය වම් දකුණු පායට එකම අයුරින් නොදැනුනි. එය එකම යටිපතුලක් එක දිගට නිරීක්ෂණය කරන විට ඒට දැනෙන ආකාරයද වෙනස් වන බව දැනින. වම් විලුඹට පොළොවේ වැඩි ස්පර්ශයක් දැනුනි. දෙපා වල විලුඹ එසවෙන විට ඇඟිලි මතින් වැලි පොළොවේ තෙරපෙන පීඩනයේ විවිධ තැන්වලදී වම දකුණ සමානවද ඇතැම් විට වෙනස්වද සිදුවේ. වම් පියවර කෙටි අතර දකුණු පියවර මදක් දිග් වේ. එකම පයෙහි පියවර දිගු කෙටි බවක්ද වෙනස් වේ. ඒකාකාරී නොවේ. දෙපා තබන විට ශරීරයේ දකුණට වැඩි විතැන්වීමකි. මාපට ගිල්ලට හා සුළඟිල්ලට ශරීරයේ සම්බරතාවයට වඩා යෙදෙන බව දැනින. යටිපතුල් වලට දැනෙන විවිධ සංවේදනා ඒකාකාරී නොවන අතර සියල්ල වේගෙන් ඇති වෙමින් පැවතෙමින් නිරුද්ධ වෙමින් යයි. සිදුවන සමහර දේවල්හි වෙනස් වීමත් නිරුද්ධයත් ගැන හොඳින් දැනුවත් අතර සක්මන පුරාවට මුළු කයෙහි සිදුවන දැනෙන සංවේදනා ගැනද සතිය හොඳින්ය. හුස්ම රැල්ලේ දැනෙන උණුසුම් සිසිල් බවද සක්මන්ට බාධාවක් නොවිය. වේගයෙන් ඇති වෙමින් නැතිවීම ප්‍රකට කරමින් නිරන්තරයෙන් වෙනස් වන ක්‍රියාදාමයක් පමණක් බව දැනින. පර්යංකය කාලයේ පැයයි
සක්මණෙන් පසු හුස්ම රැල්ල ඊටාම සියුම් වී තිබුණි. ආශ්වාස රැල්ල වමෙන් ඇතුළු වත් එයද වෙනස් වන බව දුටිමි. මුළු හුස්ම රැල්ල සමස්තයක් ලෙසද පසුව ඒ දෙස සියුම්ව සතිය යෙදෙන විට වේගයෙන් ඇතිව නැතිව යන ආශ්වාස ප්‍රාශ්වාස රැල්ලෙහි මුල මැද අග ඒ අතර තිබෙන හිස් අවකාශ දෙක වෙනස් වන බවද හොඳින් දැනුවත්ය. එකම හුස්ම රැල්ල වරක කෙටිය, වරක දිගය. පිටවන විට නාස්තුරුද වෙනස් වේ. එහි ඇති උණුසුම් සිසිල් බවද වෙනස් වේ. මුළු කයම නිශ්චල විය. හුස්ම රැල්ල කොහෙත්ම නැත. නොතේරෙන තැන්වල නැගෙන සියුම් කම්පනය හඳුන් කුරු සුවඳද කොළ වැටෙන හඬද දැනුවත්ය. සතිය තීව්‍රය, බාධා නැත. කය නොදැනුනි. නිරුද්ධය, ප්‍රකටය, හිස් බවකි. වැටෙන කයෙන් විස්තර කළ නොහැකි අත්දැකීම. පැය ගණනාවක් පර්යංකයේ සිටීමට හැකියුවත් ඇලීමක් නැත. ඔබ වහන්සේගේ උපදේශය ලබා දෙන සේක්වා. හොඳයි මම මේ බලාගෙන ඉඳී කියෝගෙන යනකොට අන්තිමට ප්‍රශ්නයක් ආයිද කියලා. එහෙම එකක් තියුන්නේ නැහැ. හරි. ප්‍රකාශයක් විතරයි තියෙන්නේ. ඉතින් බොහොම සතුටුයි. ওই විදිය හොඳයි. ප්‍රශ්න අහෝසි වෙලා යනවා. ප්‍රශ්න වලට උත්තර දීලා නෙමෙයි ඉවර කරන්නේ. අහෝසි වෙලා යනවා. මේකේ ප්‍රශ්නයක් අහන දෙයක් නැහැ. මුකුත් නොකිය ඉන්න එක තමයි ලාභම වැඩේ. ඉතින් ඒක හොඳයි. කරන විදිය හොඳයි. ඔහොම දිගට කරගෙන යන්න කියලා කියමු. ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්සේ. සෝමිකේ ප්‍රශ්න ගන්නවද? ගමු බලන්න එකක් දෙයක්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අඩි 25ක් දුර සිමෙන්ති පොළවේ පාද මාරු කරමින් සැහැල්ලුවෙන් ඇවිද්දෙමි. ඉන්පසු විදානයටත් කලින් පාද සූදානම්ය. ඉබේම සිදුවන සක්මනින් කය සැහැල්ලු බව අඟවයි. ශබ්ද ඇත. ඒ අතරින් ගමන සිදුවේයි. මමෙක් නැත. විදානයක් නැත. අවට පවතින වාතය මැදින් ඇවිදින බව පමණක් අරමුණු වෙයි. යටිපතුල එකම කොටසකි. දැනෙන දැනීම් සියුම්ය. සක්මනින් නික්ම පර්යංකට වාඩි වුනිමි. පිම්බීම හැකිලීම අරමුණු විය. බලා සිටියෙමි. කීප අවස්ථාවක් හිස කඩා වැටුනි. ඉන්පසු දැඩි වීර්යෙන් බලා සිටියෙමි. ආස්වාස ප්‍රාස්වාස සහ පිම්බීම හැකිලීම ඉතා සියුම්ය. සිතට එන සිතුවිලි බෙදා බැලිය නොහැක. එය ඉතා වේගයෙන් නැති වෙයි. ක්ෂණිකව වෙනස් වෙයි. ඒ අතර පිම්බීම හැකිලීම අරමුණු විය. අද දින නිවසේ අන් කටයුතු වල නියැලෙන අවස්ථාවන් වලදී සතිමත් බව පවත්වා ගැනීමට හැකියවීම සිතට මහත් වූ සතුටකි. උපදෙස් ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි. එතකොට ඒ කරන ක්‍රමය හොඳයි. ඒ උඩට මාමෙක් නැහැ කියලා කියනවා. කවුද කියන්නේ මේ? මාමයාම තමයි කියන්නේ ඉන්නේ. ඒක තමයි වැඩේ. ඒක කිව්ව ගමන් අහුවෙලා ඉවරයි. සාමාන්‍ය අපි හිතනවා අද නැහැ කියලා ඉන්නවා. ඉඳලා බලනකොට මෙන්න මිනිහා ගේ ඇතුලේ තව ටිකක් වෙලා බලනකොට. ඊට පස්සේ හිතනවා නෑ ඔන්න පිටිපස්සට තල්ලු කරලා ගියා කියලා. තව ටිකක් බලනකොට ආයි ඉස්සරහෙන්. ඔක තමයි වැඩේ. මේක අමුතුම වැඩක්. මමෙක් නැහැ කියලා කිව්වත් ඒ වචනෙනුත් අහුවෙලා ඉවරයි. ඒකින්ද ඕවත් නිකන් තව හිතවිලි ගොන්නක තවත් එක දෙයක්. මේ ප්‍රතිපදාවට අනුග්‍රහ පිණිසනේ වගේ නේද? දැන් මමෙක් නැහැ. දැන් වැඩේ හොඳට යනවා කියලා එයා එන ඔපිනියන් දෙන්න. ඉතින් කවුද මේ? එයාම තමයි. එයාම තමයි. ඉතින් ඒකින්ද යෙදෙන විදිය ගැටලුවක් නැහැ. යෙදෙන විදිය හොඳයි. අර කියන වගේ දිනදා ජීවිතේ අන්න උදේ වරුවක් මම මේ විදියට සිහියෙන් ගත කරනවා කියලා සමහරව වැඩ කටයුතු කරනවා. කරාට පස්සේ හරි සීතට සතුටක් විවේකයක් ලැබෙනවා. අන්න මේ වෙනදාට හදිස්සියෙන් කරන වැඩ ටික මම බොහොම විවේකයෙන් කරගත්තා. උයන පියන කටයුතු ටික, ඒ ලෑස්ති වෙන ටික බොහොම පිළිවෙලට විවේකයෙන් කරගත්තා කියලා අන්න ලොකු වටිනකමක් දෙනවා. ඉතින් ඒක හොඳයි. එහෙම උත්සාහ කරන්න. වාඩි වෙලා ඉන්න වෙලාවට, ඇවිදින වෙලාවට විතරක් නෙමෙයි, එදිනෙදා ජීවිතෙත් අර වැඩ කටයුතු කරන ගමන් ටික ටික මේක පුරුදු කරන්න පුළුවන්. වැඩේ හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. සතිමත්ව නැගෙන හුස්ම රැල්ල බලා සිටියා. නාසය මුලින් හුස්ම රැලි කීපයක් ඇතුල් වී ඉහළට ගමන් කරනවා හැර වෙනත් කිසිවක් දැනුනේ නැත. කායික සංවේදනා අපමණ ප්‍රමාණයක් මොහොතක් පාසා ප්‍රස්ථාරයක ඉහළ පහළ යන රේඛාවක්සේ දැනුවත් වුණා. සිතවිලිද පැමිණියා, ගෙවි ගියා. දරතයක් පරිලාහයක් නොදැනී. ඒ දකින්න දෙයට කිසිවක් මිශ්‍ර නොවුණු බැවිනි. කිසිවක් සිදු නොකර ගලා යන චක්‍ර දෙස බලා සිටිනවා. එහෙත් කිසිවෙක් නැත. පින් සිදු වේවා, නිවනින් සැනසේවා.
ඔව් මුකුත් නොකර ඉඳියොත් නිකාම සතිමත්. ඔය මොකද්දෝ ක්‍රියාවලියක් යනවා. ඒකත් එක්ක ඉන්න විතරයි තියෙන්නේ. ඒ හැකියාව අපි හැම තුලම තියෙනවා. අපි මේ මොන හරි කෙරුවාවල් තියෙනවනේ. කෙරුවාවල් වලින් තමයි වැඩි අවුල් කරගෙන තියෙන්නේ. දැන් ඔය ගෙවල් වල උනත් ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා තමයි අවුල් කරන්නේ. විසඳන්න නැතුව ඉන්දියා නම් පොඩ්ඩක් ඉඳලා බැලුවා නම් ඉබේම විසඳෙන ප්‍රශ්න. මුකුත් නොකිය ඉන්දියා නම් ඉබේම විසඳෙන දේවල් අන්න විසඳන්න හදනවා, උත්සාහ කරන්න හදනවා. කමක් නැහැ. ටික තේරෙනවා මේකට මම ඇණයක් නොගහ ඉඳියොත්, අඩයක් නොගහ ඉඳියොත් ඒකම තමයි ක්‍රමී. අයි වැඩේ වෙනවා, පර්ෆෙක්ට් වෙනවා. කිසි අඩුපාඩුවක් නැතුව වෙනවා. අඩුපාඩු තියෙනවා කියලා හිතන එක තමයි අඩුපාඩුව. ඉතින් ওই විදිහටම දිගට කරන්න. ඔය එදිලා තියෙන ක්‍රමය හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඊයේ සවස මම දැන් මෙතන කියා සිත පිහිටුවාගෙන ආනාපානය කළෙමි. ටික වේලාවක් යන විට ගෙදර අයගේ ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. ඒවට ඇහුම්කන් දුන්නේ නැහැ. පාරේ වාහන යන ශබ්ද ඇහුණා. ගාන්ටාරයක් කීප වතාවක්ම නාද වෙනවා ඇහුණා. මම හුස්ම ගැනම බලාගෙන සිටියා. ටික වේලාවක් සිටන විට මාව බංකුවකින් වැටෙනවා වගේ ගැස්සුණා. නමුත් වැටුනේ නැහැ. මෙහෙම කිහිප දවසක් වුණා. පසුව ලොකු සුළඟකට අහු වුණා වගේ ශරීරයේ මෙතන තිබියදීම හයියෙන්ම සුළං හමනවා දැනෙනවා. ටික වේලාවකට පසු පිට දිගේ දහඩියෙන් තෙත් වී තිබුණා. ගෙදර අය හයියෙන් ටීවී එක දැම්වීම නිසා සිත පිට ගියා. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේටත් කාර්යමල නිරෝගී සුව ලැබේවා. හොඳයි. එතකොට මේ ලියන කෙනාට අපි කියමු අන්න මොකද්ද මේ උපයගත්ත දේ රැක ගන්නවා කියන ශිල්පේ පුරුදු වෙන්න ඕනේ. ඒ ශිල්පේ තමයි මදි. ඕක කියවෙන 3-4 තැනක. අන්න ඒ ශිල්පේ ටිකක් දියුණු කරගන්න වෙනවා. මොකද්ද මේ කියන්නේ? දැන් අපි හිතමු කෙනෙක්ට අන්න සුවිප් එකක් හැදෙනවා. අවුරුද්දකට පස්සේ ඔයලා බැලුවොත් මොකද වෙන්නේ? ඉන්දියාට වැඩිය දුප්පත්. ඇයි ඒ? අනේ මනුස්සයට රැකගෙන පුරුදු නැහැ. කොහෙන්දෝ එකක් කඩා වැටුණා. වියදම් කළා ගෙවල් දොරවලත් විකුණලා තමයි නතර කරන්නේ. අන්න උපයගත්ත එක රැක ගන්න ශිල්පේ නැහැ. ඒතර ගොඩ දෙන්නෙත් නැහැ. අන්න හුස්මේ තියෙනකන් සතිමත්. සිතවිල්ලක් ආවොත් කැඩෙනවද? ගෙදර කෙනෙක් කතා කරොත් කැඩෙනවද? වාහනයක් ගියොත් කැඩෙනවද? අමුතු සිහියක් නේක වාහනයකට, මැස්සෙක්ට, මදුරුවෙක්ට බින්දෙන සිහියක් ගැන ඔය කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ඔඩොක්කුවේ ප්‍රඥාව. අනේ වාඩි වෙලා හරි පිළිවෙලට මොනවදෝ වටිනා දෙයක් ඔඩොක්කුවේ පුරෝගෙන ඉන්නවා. එකපාරට දමල ගහලා නැගිටිනවා. ආර ටික සීසීකට ඔඩොක්කුවේ ප්‍රඥාව. උපයාගත් දේ රැක ගන්නවා කියන ශිල්පය ඔය තියෙන්නේ. ඉතින් ඒකින්ද සද්ද එන්නම ඕනේ. ගෙදර කට්ටිය ටීවී දාලන්නම ඕනේ. කතා කරන්නම ඕනේ. වාහනේ යන්නම ඕනේ. ඒ අතරේ සිහිය පවත්වන ශිල්පේ. අරමුණු දෙකක් අතර මාරු වෙනකොට සිහිය දිගට පවත්වන ශිල්පේ. ඉරියව් දෙකක් අතර මාරු වෙනකොට සිහිය දිගට පවත්වන ශිල්පේ. හුස්ම දෙකක් අතර සද්ද ඇහෙනකොට සිහිය දිගට පවත්වන ශිල්පේ. තමයි ඔය කියන්නේ. අනිත් දවසේ එන්නේ අදහසින් උත්සාහ කරලා බලන්න මේ වගේ දෙයක් ආවොත් මම කොහොමද මෙන්න මේ උපයගත දේ රැකගන්නේ කියන එක. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින ලනුපෙදුරේ සක්මන් කළ අතර පළමු විනාඩි 20ක්ද විනාඩි 10කට විතර පසු නැවතත් විනාඩි 40ක් පමණ සක්මන් කළෙමි. ලනුපෙදුරේ ගොරෝසු බව හොඳින් දැනුණු අතර කෙමෙන් දැනෙන ස්වභාවය අඩු වී අඩනින්දේ ඇවිදිනා වගේ දැනුනි. දෑත්වල ඇඟිලි නොදැනී කම්පන ගතියක් වැනි ස්වභාවයක් දැනින. සමහර අවස්ථාවල හුස්ම රැල්ලට සිත ගිය එයින් මිදී මුළු කයම ඔහේ ඇවිදිමින් තිබුණි. නමුත් ලනුපෙදුරේ අගට ගොස් ආපසු හැරෙන බව දැනින. විටක බිත්තිය හැපුණු බවත් කය ඊතා සැහැල්ලුවෙන් ගමන කරන බවත් දැනුනි. පර්යංක භාවනාව. පර්යංකයේදී හුස්ම රැල්ලට හිත යොමු කළ අතර ඊතා ඉක්මනින් හුස්ම සංසිඳී තිබුණි. මුලදී උගුරු පෙදෙසට දැනුණු සීතල බව නැති වී කය ඊටමත් සැහැල්ලුවෙන් තිබින. මේ අතර කෙනෙක් මාළු විකුණා ගැනීමට මාළු යයි කෑ ගැසූ අතර ඒ ශබ්ද රඳවා ගැනීමක් නොකර තුනී වී යන අන්දමක් දැනුනි. මෙසේ පැයකට ආසන්න කාලයක් පරයන්කේ සිටි අතර පැමිණෙන කිසිම සිතිවිල්ලක්, ශබ්දයක්, ශරීරයේ වෙනස්කමක් රඳවා තබා ගන්නට බැරි බවක් ක්ෂණයකින් ඒවා වෙනස් වෙවි යන අන්දමත් අත්දැක්කෙමි. ඔබ වහන්සේගෙන් උපදෙස් කවුරුන් ඉල්ලා සිටිමි. නිරෝධී බව ඔබ වහන්සේලා සැමට ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේ කාලේ හැටියට මාළු කියනවා ඇහෙනවා කියන එක ලොකු ජයග්‍රහණයක්. බෝට්ටු ඔක්කොම වැල්ලේ.
මුහුද යන්න විදියකුත් නැහැ. ඒ මනුස්සයා බොහොම අමාරුවෙන් ওই ටික අරන් එන්නේ නැත්ලි. ඉතින් කොච්චර අපිට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් ඒක. ආවනේ මාළු කියන ඇහෙන්නේ නැහැ මේ දවස්වල. ඔය යෙදෙන විදිය හොඳයි. ඔය විදිය ඒ අදහස හොඳයි. ඒ ලියලා තියෙන වාර්තාව හොඳයි. ඔය විදියට නැවත දිගට පැවැත්විල්ලක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ශක්තිය දියුණු කරගන්න. ඒතකොට තේරෙනවා මේක මේ රඳන්නේ නැහැ. කිසි දෙයක් රඳන්නේ නැහැ. අර නෙළුම් පතේ වතුර උපමාව මතක් වෙනවා. ඇති තියෙනවා. තියුණට රඳන්නේ නැහැ. ඒ ශක්තිය තමයි දියුණු වෙලා එන්නේ. ඒක තව ලං කරගන්න පුළුවන්. තව යෙදීම තුලින්. එකපාරට වෙන පරිවර්තනයක් නෙමෙයි ඕක. ටික තමයි තේරෙන්නේ. ඒකත් තේරෙන්නේ පරක්කු වෙලා. තැපෑලෙන් තමයි වදින්නේ. තැපෑලෙන් වදිනවා කියන්නේ. අන්න තැපෑලෙන් තමයි වදින්නේ. අන්න ටිකක් වෙලා යනවා. සමහර වෙලාවට මාස ගණනකට පස්සේ තේරෙනවා අන්න මෙහෙම දෙයක් වුණා වෙනද ප්‍රතිචාරය තියුනේ නැහැ. මෙහෙම ප්‍රශ්නයක් ආවා වෙනද තරම් හැඬුවේ නැහැ. මේ විදිහේ දේවල් වලට මුහුණ දුන්නා වෙනද තරම් වෙහෙසක් ගත්තේ නැහැ කියන ශක්තිය මතුවලා එනවා. ඒක තේරෙන්නේ එකපාරට නෙමෙයි. ඒක තේරෙන්නේ කාලෙත් එක්ක අනේ යම්කිසි අර විදිහේ සිදුවීමකට මුහුණ දුන්නාට පස්සේ තේරෙනවා. ඒ ඔය වැඩේ තමයි වෙන්නේ. ඒකට ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. හැබැයි තේරෙන්නේ පහුවෙලා. ඉතින් ඒක කමක් නැහැ. ඒකට අපිට එච්චර හදිස්සියක් නැහැ. ඉතින් අපි කරලා බලමු. තෙරුවන් සරණයි. මූලික කමඨහන සක්මන් භාවනාව. කය කෙලින් තබා සක්මන ආරම්භ කළ පසු පළමු විනාඩි කිහිපයේ වේගෙන් සිතවිලි එන්නට පටන් ගත්තත් වේලාව ගෙවීමත් සමග දෙපා වල සියුම් පොළවේ ගැටීම් හා කකුල් සෙලවීම වෙත සතිය යොමු කිරීමට හැකි විය. මෙසේ විනාඩි 30ක් පමණ සක්මන් කළ පසු පර්යංකයට වාඩි වුනිමි. සක්මනකින් පසු ගත කරන පර්යංකයේ සාර්ථක බව වැටහේ. සතිය ඉක්මනින් හුස්ම වෙත ළඟා කිරීමට මේ ඊට උදව්වකි. පැය භාගයක් පමණ ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙත තියුණු සතියක් වැඩුණු පසු ඒ කෙමෙන් සියුම් විය. දැන් ශරීරයේ සමහර කොටස් නැතිසේ දැනේ. නමුත් තවම පණ තියෙන බවත් නිදි නැති බවත් හැඟෙයි. විටින් විට හුස්ම නැවත දැනේ. කලබලයක් නැත. සිතවිලිද නැත. සිතට හා ගතට ඉතා සැහැල්ලුවක් දැනුනි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. හරි. එතකොට ඔහොම සැහැල්ලුවක් ලැබෙනවා. හැබැයි ඔතනින් වැඩේ ඉවරද? ඔය වෙලාව පහු කරලා ගොඩක් වෙලාවට නැගිටලා යන එක තමයි කට්ටිය කරන්නේ. නෑ, ඔය සැහැල්ලුව නැති වෙලා ආපහු වෙහෙසක්. අතපය රිදෙනවා, කොන්ද රිදෙනවා, මතුවේගෙන එනවා. වේදනාවල් මතුවේගෙන එනවා. ඒතකොට ඒ කැලේ නෑනේ ඔතන. ඒ කැලේ නැති වෙන්නේ මොකද? ඔතනින් නැගිටින නිසා. ඒකයි සමහර ගොඩ දෙනෙක් විනාඩි 40 45යි. පැය ඉඳියොම පොඩ්ඩක් එනවා. පුපු රෝගන එනවා. කසගාරයෝ එනවා ටික ටික. එතකොට නැගිටලා යනවා. නමුත් ඒ කොටසේ ඉන්න ඕනේ. එතකොට අනිත් දවසේ බලන්න ඔතනින් වැඩේ ඉවර නෑ. ඔය ගේම් එකේ ඔය රවුන්ඩ් එකක් ඉවරුනේ නෑ. තව තියෙනවා. භාගෙට නවත්තලා තමයි තියෙන්නේ. කමක් නැහැ. ඔය පමණට හරි කරගත්තානේ. නමුත් ඊළඟ දවසේ අන්න තව විනාඩි 15ක් 20ක් ඉඳියොත් ඕකෙම අන්න පල්ලම් බැහිල්ල බලන්න පුළුවන්. කන්ද උඩ නැගගත්ත ඔන්න දැන් පල්ලම් බහිනවා. ඔන්න අමාරුයි, ඔන්න වෙහෙසයි, ඔන්න දාඩි දානවා කියලා ලියවෙනවා. ඉතින් ඒ කොටසත් අඳුර ගන්න කියලා අපි කියමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සතියෙන් යෝග ව්‍යායාම කිරීම. ආරම්භයේදී යෝග ව්‍යායාම සඳහා භාවිතා කරන ඇතිරිල්ලේ වර්ණය සහ එහි දුර්වර්ණ වී ඇති තැන් දැකගත හැකි විය. යෝග ව්‍යායාම කිරීමේදී ඇතිරිල්ලේ තද ගති, මෘදු ගති, සිසිල් ගති, ඇතිරිල්ලා ගැටීමේදී ඇතිවන ශබ්ද ආදී වැටහුණි. තවද ශරීරයේ චලනය වීමේදී එය කැඩි සිදුවන්නක් බව වැටහින. ශරීරයේ බර, ඇදීම්, ඇතුළත වේදනා, ශබ්ද වැටහුණි. මෙම දැනීම් ඇති වී නැති වී යන බවත් එකකින් තව එකකට මාරු වන බවත් වැටහින. මෙම යෝග ව්‍යායාම හුස්මටද අවධානය යොමු කරමින් සිදු කරන්නක් බැවින් කරන ක්‍රියාවට සහ හුස්මටද අවධානය යොමු විය. සිතවිලිද ඇති විය. අවසාන වශයෙන් ශරීරයේ ලිහිල් කළෙමි. හිස සිට පාදාන්තයට අවධානය යොමු කළෙමි. එහිදී ශරීරයේ ඇතිරිල්ලේ ගැටී ඇති තැන්වල තද ගතිය වැටහුණු අතර නොගැටී ඇති ප්‍රමාණය වැඩි බව වැටහින. මෙහිදී ශරීරයේ වේදනා, කම්පන, චංචල, උණුසුම්, සිසිල් ගති වැටහුණි. අවසානයේ ශරීරය සහ මනස සැහැල්ලු භාවයට පත්විය. ඒ සඳහා කැමැත්තක් ඇතිවිය. තෙරුවන් සරණයි. හොඳයි. එතකොට අත්‍තරම මේ මොකක්ද ඒක කියන්නේ? ශාරීරික මානසික සෞඛ්‍ය පිළිබඳ යම් කිසි අදහසක් තියෙනවා.
එතකොට ඔය සක්මනේදීත් යම් කිසි විදියක ව්‍යායාම ගතියක් තියෙනවා. ඇඟ නිරෝගී කරනවා, දුර ගමන් යන්න පුළුවන් වෙනවා කියලා ওই විදිහට ආනිසංස ටිකක් තියෙනවා. එතකොට අපි ගොඩ දෙනෙක්ට අන්න ව්‍යායාම පැත්තක් ඒ සමබර කිරිල්ලක් නැහැ. එතකොට ගොඩාක් අමාරුයි, අපහසුයි. නමුත් මේ ශරීරයට අවශ්‍යයි. කන බොනකොට ඒ පමණට යම් කිසි විදියක ව්‍යායාමයක් අවශ්‍යයි. මේක මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය ප්‍රධාන අංගයක්. ඉතින් ඒක තමුන්ට කැමති දෙයක් තෝරගන්න පුළුවන්. යෝග කට්ටි යෝග හරි, නැත්නම් වෙන මොකක් හරි ව්‍යායාමයක් හරි, පිහිනුම් හරි මොනවා හරි කමක් නැහැ. අන්න ඒ සමබර කිරිල්ලක්. නැත්නම් ওই භාවනාවක් කියලා අතක් පිට අතක් තියාගෙන ඉඳලා ටික දවසකින් පිස්සු තද වෙනවා. අර ඇඟ හොඳට දාඩිය දැම්මහම අවුලක් නැහැ. ඒක පිස්සු යනවා දාඩිය එක්ක පොඩක් දී වෙලා යන ගතියක් තියෙනවා. ඉතින් ඒකින්ද පොඩක් ඇඟ වෙහෙසෙව්වට කමක් නැහැ. විනාඩි 45ක් දාඩිය දාගත්තට කමක් නැහැ. ඒ විදිහේ සමබර කිරිල්ලක් අවශ්‍යයි. ඒ කය වේසන් නැති වුනහම අර කම්මැලි ගතියට එන ලෙඩ තමයි ඒවා. ඉතින් ඒකින්ද අන්න ඇඟ හොඳට වෙහෙසන්න ඕනි. මහන්සි කරන්න ඕනි. මේ මහන්සි කරාම වෙහෙසෙව්වහම අර තියෙන ආතති ගතිය, වෙහෙස ගතිය ඉවත් වෙලා යනවා. ඒක හොඳ අංගයක් මේ ප්‍රතිපදාවේ. ටික මේ නිරෝගී භාවයක් දිහාවට තමයි යන්නේ. කායිකවත් මානසිකවත් නිරෝගී. ඒක සඳහා හොඳයි. යෝග හරි මොනවා හරි කමක් නැහැ. ඔය සතිපාසල වැඩසටහන් වලට එහෙමත් ඉතින් ඔය වගේ පොඩි ඒවා කරනවා. පොඩි නිකන් මූලික වාඩි වෙන මේ ඉරියව් ඒ වඳුන්නල් දෙනවා. වගේ දේවල් කරනවා. අපි පහුගිය දවසේ වැඩසටහනක් කරන්න ගියා. ඒ කියපු ආසනේ එයාට බෑලු. ඒක මේ එහෙම ඒක කළා නෑලු. ඒකේ අලයින්මන්ට් දන්නේ නෑලු. ඒකින්ද බෑ කිව්වා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් අර හරියට මේ අලයින්මන්ට් එකට තියෙන්න ඕනේ. ඉතින් එහෙම ප්‍රශ්නක් තියෙනවා. කොහොම හරි කමක් නෑ. ඉතින් පුළුවන් විදියට ඒ කායික පහසු හදාගන්න කියලා අපි කියමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සතිමත් වීම. අපි එදිනදා කටයුතු අතරේ සතිමත් වීමේදී විවිධ වූ අරමුණු මත සිත හැසිරෙන්නට බලා සිටියා. සමහර අරමුණු මත සිටිවිල්ල පැමිණ කලබල ස්වභාවයක්ද ඒ අයුරින් අනුගත වෙමින් කය ප්‍රතිචාර දක්වන අන්දමද නිරීක්ෂණය වුණා. සෑම මොහොතකම මතුවන දෑ ගෙවි යන බව දුටුවත් යමක් එකතු කිරීමට සිත උත්සාහ ගන්නවා, එකතු කරනවා. කිසිවකට මැදිහත් නොවි බලා සිටින විට සිහින් ලෙස ඇදී යන සංසුන් බව දුටුවා. මෙවැනි විවිධ අවස්ථාවන් වල සිතේ ස්වභාවය හැඳින ගන්නවා. මේ සියල්ල ගුණ කරන්නේද සිත විසින් බවයි දැනුනේ. ඒ මොහොතට මුණ දෙනවා හැර කල යුතු යමක් නැති බව වැටහෙනවා. එයත් සිතකි. බලාගෙන යන විට කල යුතුම දෙයක් නැති බවයි වැටහුනේ. ගත දෙයක් සිතකි. නැති බව හඟවන්නේ සිතවිල්ලකිනි. පින් සිදු වේවා. නිවනින් සැනසේවා. ඔව් මේ වார்த்தාව ලියන කෙනාට අපි කියමු මේ එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් ඒ යෙදිලා ඉන්න වැඩේ නිරීක්ෂණය කරන්න. ඔය හිත දිහා බලා ඉන්න කෙරුවාව හැමෝටම හරියන්නේ නැහැ. අර සූස්තියටත් ඕක එනවා. පහුගිය දවසක කොල්ලෙක් ඇවිල්ලා අයිස්කාරයෙක් කොහොමද දන්නවනේ? හරි. එතකොට ගෙදරින් අහුවෙලා මොකක් හරි වෙලා මම ඒවල භාවනා කරන්න කියලා මෙහෙ. ඊට පස්සේ මෙහෙත් ඇවිල්ලා මොකක් හරි ඒ වගේ එකක් තමයි කර ඉඳලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අහුවෙලා මම ඇහුවා මොකද්ද කරේ කියලා. සයිනස් මං හිතවිලි දිහා බලන් ඉඳලා. ඉතින් අරක ඇද්දාට පස්සේ ඉතින් හිතවිලි තමයි ඈ භාවනා විපස්සනා. ඉතින් ඕක තමයි වැඩේ. පොත් ලියන්න පුළුවන්. ගංජා සරුට්ටුවක් ඇදගත්තාම. ඉතින් ඒකෙන්ද ඊට වැඩි පොඩ්ඩක් පහලට බහිමු. ඊට වැඩි පොඩ්ඩක් අහිංසක වෙමු. මං කියන්නේ ඒ උත්සාහය නරකයි කියලා. නමුත් අන්න බලන්න මේ වැඩ කරන ගමන් මේ ක්‍රියාවලිය සක්මනක් මේකට අඳුනලා දෙන්න, පරයන්කයක් මේකට අඳුනලා දෙන්න. ඒකේ වார்த்தාව ඉදිරිපත් කරන්න. අන්න ඒ විදිහට ටිකක් හරි දිශානතිය හදා ගන්න ඕනේ. වරද්දලා ඇල්ලුවොත් පැටලෙනවා. වරද්දලා ඇල්ලුවොත් අන්න ගොඩ ගන්න බැරුව යනවා. ඒකින්ද ඒ අදහස හිතට දාගෙන තව ටිකක් පහලට බහින්න. පහලට බහලා කියන්න මට හුස්මක් දැනුණා, පියවරක් දැනුණා. මේ විදිහට තමයි මම තේ එකක් පිව්වේ. මෙන්න මගේ දැනීම. මෙන්න මම ආහාරයක් ගත්ත සිහියෙන් කියන අන්නේ தත්වෙට පොඩ්ඩක් බහගමු. එතකොට හරි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව. සුපුරුදු අසුනට වී කය දෙස බලා සිටියා. කය යන්ත්‍රයක් පණ ගැන්වුවක් මෙනි. කයෙහි කම්පන චංචල ස්වභාව සහ ආස්වාස් ප්‍රාස්වාස අරමුණු වූවා. මොහොතින් මොහොත වෙනස් වන හුස්ම රැල්ල සියුම් වෙන හැටි බලා සිටියා.
නොඑක් ශබ්ද ඇසුණත් එය බාධාවක් නොවි ඒ අතරින් ආස්වාස ප්‍රාස්වාස අරමුණු වී දැනුණා. කය ඊතා සැහැල්ලුයි. වාඩි වී සිටි ආසනයද ගිලිහි තිබෙන බව දැනුණා. එන සිතුවිලි ප්‍රපංචයට හැරුණේ නැහැ. දැනෙන දේ ඒ මොහොතේම අතීතයට එකතු වෙනවා. ආයතන පහක්ම වසා තිබෙන අවස්ථාවේ මනස ඊතා සංසුන්. එහෙත් එය අනිත්‍ය බවද දැනුණා. දැඩි අදිස්ථානයෙන් දැනන දේ නිරීක්ෂණය කළා. අවවාද ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි. ඒ වෙදිලා තියෙන විදිය හොඳයි. එහෙම විශේෂයක් කියන දෙයක් නැහැ. ওই විදිහට නැවත නැවත උනන්දුවෙන් යෙදෙන්න, නැවත නැවත අත්දැකීම් ඉදිරිපත් කරලා උපදෙස් ගන්න කියලා අපි කියමු. හොඳයි. ප්‍රශ්න 25යි. පැය විනාඩි 20යි. අවුලක් නැහැ නේ. හරි.